සම්පූරිතා පමිත පාරමිතා බලේන විද්වංසියෝ කිල කිලේස සමෝහජාලං තේනේව ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ධ මමලං හදයේ ටපෙත්වා සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බහුං වේ සරණං යන්ති පබ්බතානි වනානි ච ආරාම රුක්ඛ චේත්‍යානි මනුස්සා භය තංජිතා නේතං කෝ සරණං කේමං නේතං සරණ මුත්තමං නේතං සරණ මාගම්ම සම්බ දුක්ඛා පමුංචති යෝච බුද්ධං ච ධම්මං ච සංඝං ච සරණං ගතෝ චත්තාරි අරිය සංචානි සම්මප්පඤ්ඤාය පස්සති ඒතං කෝ සරණං කේමං ඒතං සරණ මුත්තමං ඒතං සරණ මාගම්ම සම්බ දුක්ඛා පමුංචති ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි 2022 වර්ෂයේහි බක් පොන් පොහොය නිමිති කරගෙන සිදු කෙරෙන සිල් වැඩසටහනෙහි මේ වෙලාවට නියමිත ධර්ම දේශනාවට හුම්කම් දෙන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අද අප ධර්ම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් තෝරාගත්තේ බුදුදහමේ මූලික ඉගැන්වීමක් වන චතුරාර්ය සත්‍ය පිළිබඳව. ධම්මපදයේ අඩංගු ගාථා කීපයක් තේමා කරගෙනයි මේ දේශනාව අප සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බොහෝ දෙනෙක් තමන්ට පිළිසරණක් කියලා පතාගෙන ගස්ගල් පර්වත සරණ යනවායි කියලා. හැබැයි එහෙම වුණත් ඒ කිසිවක් නියම පිළිසරණක් නෙවෙයි. සැබෑ පිළිසරණ වන්නේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ ගිහිල්ලා දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම කියලා. අපේ කරන යම් යම් දේවල් වලින් කිසියම් ආකාරයකින් දුකෙන් නිදහස් වීමක් තියෙනවා. නමුත් වෙනතුනේ සම්පූර්ණම දුකෙන් නිදහස් වෙන නම් අප මේ ධර්මයේ තුලට පැමිණෙන්නට ඕන. අපි දෛනික ජීවිතේ නොඑක් දේවල් දුකෙන් නිදහස් වීම සඳහා කියලා කරනවා. එහෙම කළත් වෙනතුනේ ඔබ දන්නවා ඒව කොයිතරම් දුරට දුක් අඩු කරගන්න හේතු වුණාද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
ලෙඩවීමෙන් නිදහස් වෙන්න කියලා ලෝකයා කරන්නේ ලෙඩ වෙන දේවල්ම ළඟා කර ගැනීම කියලා. මහලු වීමෙන් නිදහස් වීම කියලා කරන්නේ මහලු වෙන දේවල්ම ළඟා කර ගැනීම කියලා. මරණයෙන් නිදහස් වෙන්න කියලා කරන්නේම ලෝකයේ මිනිස්සු මරණයට පත්වන දේවල් ළඟා කර ගැනීම කියලා. මේක තමයි සාමාන්‍ය ලෝකයේ තියෙන తත්වය. ඒ ආපු ගමන් මගේදී අවසානයේහි දුක අඩු වෙනව නෙවෙයි එන්නෙනම දුක වැඩිවීමයි වෙන්නේ. අපි ඇතැමට බාහිර දෙයක් ගැන විශ්වාසය නොතිබ්බත් ආම වශයෙන් අපේ ශරීරයෙන් හරි Tamanට පිහිටක් ලැබෙයි කියලා බලාපොරොත්තුෙන් හිටියොත් ඒකත් පිණුතින අවසානයේ දුකෙන් කෙලවර ගන්න වෙන්නේ. අපිට ලස්සන තියෙන ශරීරයේ ටිකෙන් ටික වෙනස් වෙන හැටි අපි දන්නවා. අපි හොඳට වේගෙන් ඇවිදලා හිටියා අපි ටිකෙන් ටික වේගය අඩු වෙන හැටි අපිට පේන ගන්නවා. අපි ඇතැම්මිට ටිකෙන් ටික දුර්වල වෙලා ඇඳට වැටෙන වෙලාවක් තියෙනවා. ඇතැම්මිට අපට අතට දෙන දේ කටට දාගන්න බැරි වෙලාවක් එනවා. කටට දාන දේ හපා ගන්න බැරි වෙලාවක් වෙනවා. හපා ගත්තත් ඇතැම්මිට වතුර ටිකක් අවසානයේ දුන්නත් ඒ වතුර බිඳ ගිල ගන්න බැරි වෙලාවක් එනවා. පින්නුතුනි මේකයි ජීවිත යථාර්ථය. මේ තත්ත්වයට අපට පත් නොවේ කියලා සහතිකයක් දෙන්න පුළුවන් කමක් නැහැ. අපි හැමදේම යන්නේ මෙන්න මේ ගමනෙහි. අන්නේ ගමන තුල සැබෑ රැකවරණයක් පිළිසරණක් සාගත හැකි ආකාරයයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ බොහෝ කාලයක් දාන ආදී පාරමිතා ධර්ම පුරලා අපට මේ අනාවරණය කළ දීලා තියෙන්නේ. අන්නේ ධම තේරුම් ගත්තු පමණට අපට අපේ ජීවිතවල ලොකු පරිවර්තනයක් වෙනවා. ඒ පරිවර්තනය නිසාම අපේ ජීවිතෙන් අපේ කයින් කරන දේවල් වඩාත්ම නිවැරදි දේවල් අපි සිදු කරන්න උත්සාහ කරනවා. අපි කතා කරන වචන ඉහළම මට්ටමේ වචන බවට පත් වෙනවා. එහෙම වෙන්නේ අපේ කායික වාචික ක්‍රියාවලියෙහි මේ ප්‍රබල වෙනස සිදු වෙන නම් අපේ සංකල්පනාවල අපි හිතන විදිය වෙනසක් වෙන්නට ඕන. අපි හිතන විදිහේ වෙනසක් වෙන්න නම් අපේ දැක්ම අපේ විෂන් එක සම්මා දිට්ඨිය දිනු වෙන්නට ඕන. අපි කොයිතරම් ජීවිතයේ දුකෙන් නිදහස් වෙනවාද කියන එක තීරණය වෙන්නේ අපිට තියෙන සම්මා දිට්ඨිය ප්‍රමාණයට. අපි හිතන විදිය අනුව. ඒ සම්මා දිට්ඨිය ආකාර දෙකක් තියෙනවා. එකක් කර්මානුරූපව හිතන ආකාරය. අපේ හිත අපිරිසිදු වුණොත් අපේ කායික වාචික ක්‍රියා අසාර්ථකයි අකුසලයි අපට ලැබෙන දුක් විපාක. අපේ හිත පිරිසිදු වුණොත් අප සිදු කරන කායික වාචික ක්‍රියාවන් නිවැරදි අපේ ජීවිතයේ සතුට සැනසීම ලැබෙන්නේ. ඉතින් කල්පනා කරන්න මෙන්න මේ මාර්ග දෙකෙන් Taman වැඩිපුර ඉන්නේ කොයි මාර්ගෙද කියලා. අපි ඉන්නේ දුක් විඳින මාර්ගයේද සැප විඳින මාර්ගයේද කියලා තේරුම් ගන්න. වැඩිපුර හිත අපිරිසුදු කරගෙන නම් ඉන්නේ අනිත් කෙනෙක් ගැන අමනාපයෙන් නම් ඉන්නේ යමක් ගැන දැඩි ආසාවෙන් නම් ඉන්නේ අපේ ජීවිතේ දුක වැඩි පැත්තේ අපි ඉන්නේ. නිතර මෛත්‍රී සාගතව පරිත්‍යාගශීලීත්වයෙන් නම් ඉන්නේ ජීවිතයේ සතුට වැඩි වෙන පැත්තේ තමන් ඉන්නේ. මෙන්න මේ මාර්ගය අපි නිරතුරුව තේරුම් ගන්නට ඕන. අනිත් පැත්තෙන් අපි කොයිතරම් දුරට හේතුඵල ධම අවබෝධයෙන් දින්නේ කියන එක තේරුම් ගන්නට ඕන. හැම මොහොතෙම අපේ ජීවිතේට මොකද්ද වෙන්නේ කියන කාරණේ. අපිට නිතරම කුමන හෝ දෙයක් මතක් වෙන රූපෙකුත් එක්ක. ජීවිතේ ඕනෑම දෙයක් කල්පනා කරලා බලන්න ඔබ. කුඩාම කාලේ ඔබේ අම්මාගේ මතකයේ ඉඳන් ඔබ ගිහපු පාසල ඔස්සේ ඔබේ රැකියාව, දරුවන් ලැබීම, විදේශගත වීම, වාහනයක් ගැනීම, ওই හැමදේම බලන්න ඔබ කාර්යාලයක වැඩ කිරීම, ඒ හැම දෙයක්ම ඔබට මතක් වෙන රූපෙකුත් එක්ක. අන්නේ රූපයක් එක්ක මතක් වෙන වෙලාවේ බලන්න ඔබ ඒ රූපය සජීවී කරගෙන දින්නේ. ඒ රූපය අභිනන්දති, අභිවදති, අජ්ජෝසාය තිට්ඨති. ඒ ගැන සතුට වෙනවද? ඒ ගැන ගුණ කතන කරනවද? එහි සිත බැසගෙන තියනවද? එහෙම බැසගෙන තියනවා නම් එහි අවසානය ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ.
අපි කැමති උනත් නුනත් යථාර්ථය මේක. ඒ රූපය වෙනස් වෙනකොට ඒ රූපයේ සියලුම දුක් ටික බාර ගන්න අපි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. එහෙනම් අපේ සංකල්පනාව කොතෙන්ද රඳව ගන්නට ඕන? අපට රූපයක් මතක් වෙන හැම වෙලාවෙම Taman දක්ෂ වෙන්න මේ සිහි කරන රූපය නිරුද්ධ වෙච්ච රූපයක්. අතීතේ රූපය විතරක් නෙවෙයි. ඔබ මේ ඉස්සරහා දකින මේ මොහොතේ දකින රූපයක් තියෙනවා නම් ඒකත් ඔබ දකිනකොට අසත් රූපයත් චක්කු විඥානියත් චක්කු සම්පස්සයත් රූප සංඥාවත් රූප සංචේතනවත් නිරුද්ධ වෙලා මේ තමන් මනෝ විඥාණයෙන් ධර්මාලම්බනයක් විදිහට තේරුම් ගන්න අවස්ථාව කියලා දකින දක්ෂ වෙන්න. අන්නේ දකින මනසත් මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා කියලා දකින්න. මෙන්න මේකයි පින්නතුනි දුකෙන් නිදහස් වෙන මාර්ගය. එතකොට එක පැත්තකින් අපි ලෞකික කුසලයේ තුල ඉඳගෙන ඉහළම ලෞකික කුසලයේ විදිහට සලකන්නේ සමත අරමුණක හිත සමාධිමත් කර ගැනීම. කාමච්ඡන්ද ආදී නීවරණයන් දුරු කර ගැනීම. නීවරණ දුරු කරන මාර්ගයක ඉන්නවා නම් ධාන මට්ටම දක්වා ආම වශයෙන් උපචාර ධානයට ආසන්න මට්ටමින් හෝ නීවරණ යටපත් කරන මට්ටමින් තමන් ඉන්නවනම් ඒ කියන්නේ තමන් හුඟක් සිල්වන්තයි කායික වාචික සංවරය තියෙන කෙනෙක්. ඒ විතරක් නෙවෙයි තමන්ගේ හිතේ දැඩි ලෝභකමක් නැහැ. ධාන මට්ටමට හිත දියුණු වෙනවා කියලා කියන්නේ කායික වාචික අසංවරයක් තියෙන කෙනෙකුට කවදාත් මේ මට්ටමටපත් වෙන්න බෑ. දැඩි ලෝභයක් තියෙන කෙනෙකුට මේ මට්ටමටපත් වෙන්න බෑ. හිත සමාධිමත් අරමුණක හිත සමාධිමත් වුණායි කියලා කියන්නේ අපි ඊටාම ඉහළ ආධ්‍යාත්මික මට්ටමක ඉන්නේ. ඒක බ්‍රහ්මතලයේ ස්පර්ශ කිරීමක් වෙනවා. ඒ තුන අනිත් සියලුම ලෞකික කුසල දහම් අපි පෝෂණය කරගනිමින් ඉන්නේ. අනිත් පැත්තෙන් අපි දක්ෂ වෙන්න සම්බුදු සසුනක මගඵලලාභින් ලැබපු ඒ උතුම් අධ්‍යක්ීම ස්පර්ශ කරන්න. සම්බුදු සසුනක අසිරිය විඳ ගන්න. ඔබට මේ වෙලාවේ පේන රූපේ නිරුද්ධ වෙච්ච රූපයක් කියලා දකින්න. ඔබ ඉස්සරහා යමක් දැස බලාගෙන ඉනකොට ඔබට හිතෙන ඔබ ඉස්සරහා ඉන්නේ කියලා. හැබැයි ඔබ නුවණින් දකින්න ඔබ මේ පිටුපස්සේ ඉන්නේ. ඔබ වාඩි වෙලා ඉන්න වෙන ස්ථානයක කියලා. ඔබ වාහනේ ඩ්‍රයිව් කරනකොට ඔබ ඉස්සරහා බලාගෙන ඉන්නේ. ඔබ හිතන්නේ ඔබ ඉස්සරහා ඉන්නේ කියලා නේද? ඔබ ඉන්නේ හුඟා පිටුපස්සේ කලින් දැකපු ස්ථානේ ඔබ ඉන්නේ. රෝද හතර උඩ ඔබ ඉන්නේ. ඔබ හිටගෙන ඉන්නකොට ඔබ ඉස්සරහා බලන දේ බලාගෙන ඉන්නේ. හැබැයි ඔබ හිටගෙන ඉන්නේ ඔබ කලින් දැකපු ස්ථානේ. අනේ වගේම තමයි ඔබ මේ දකින රූපය, ඔබට ඇසෙන මේ ශබ්දය, ඔබේ ශරීරයට මේ මොහොතේ දැනෙන ස්පර්ශය, ඔබේ දිවට දැනෙන රසය, ඔබේ නාසයට දැනෙන ගඳ සුවඳ, මේ පංච විඥානයන්ගෙන් ගන්න දේ ඔබ හඳුනා ගන්නකොට ඔබ සැබවින්ම හඳුනාගන්නේ චක්කු විඥාණයෙන්වත්, සෝත විඥාණයෙන්වත්, ගහන විඥාණයෙන්වත්, ජීවහා විඥාණයෙන්වත්, කාය විඥාණයෙන්වත් නෙවෙයි. ඒ මුල් අවස්ථාව නිරුද්ධ වෙලා නිරුද්ධ වෙච්ච තැනක මනෝ විඥාණයෙන් මේ හඳුනාගන්නේ. ඒ මනෝ විඥාණයෙන් තේරුම් ගන්න අවස්ථාවේ හි රූපයේ සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙච්ච ලෝකෙක මේ ඉන්නේ. අපේ මුළු ජීවිතයක් ජීවත් වුණේ පින්නතුනේ රූපේ නිරුද්ධ වෙච්ච ස්ථානයක. හැබැයි රූපයක් නැහැ කියන්නේ. විශේෂයෙන් මනුස්ස ලෝකේ ඉන්න පංචවෝකාර භවයක් තියෙන සත්‍යයන් ඉදියට ස්කන්ධ පංචකයක් පරිහරණය කරන සත්‍යයන් ඉදියට ස්කන්ධ පංචකයක් පනවනවා, රූපස්කන්ධයක් පනවනවා. ඒ රූපස්කන්ධයේ විපාක මට්ටමේ රූපයක් තියෙනවා. හැබැයි ඒ රූපය අපි තේරුම් ගන්නකොට එහි මුල් අවස්ථාව නිරුද්ධ වෙලා. කිසිදාක අපට වර්තමානයේ තුල පිහිටලා රූපේ තේරුම් ගන්න බෑ. හැමදාම අපි රූපේ තේරුම් ගත්තේ හිතන්න මේ හැඩ පෙනෙන රූපේ විතරක් කියලා. රූපේ කිව්වහම ඇසත් රූපය, බාහිර වර්ණ රූපයත් රූපය, අපේ කනත් රූපය, කනට එන ශබ්දයත් රූපය, නාසයත් රූපය, නාසයට ලක්වන ගන්ධයත් රූපය, දිවත් රූපය, රසයත් රූපය, කයත් රූපය, පොට්ටබ්බයත් රූපය. මේ දේවල් අපි හැමදාම හඳුනාගන්නේ නිරුද්ධ වෙච්ච අවස්ථාවක. ඉතින් පින්නතුනි මෙන්න මේ මාර්ග දෙක අපට වඩන්න තියෙන්නේ. එකක් ලෞකික කුසලයේ තුල උපරිම සමතරමුණකින් උත්සාහ කරන්න.
අනිත් පැත්තෙන් මේ යථාර්ථය දකිමින් කාලය ගත කරන්න. අනිත් කුසල් ටික Tamanට වැඩෙන ඕන ධම් ටික નિરાයාසයෙන් වැඩෙනවා. මේ ධර්ම මාර්ගයේ ප්‍රධානතම කාරණේ තමයි සම්මා දිට්ඨිය කියන කාරණය. සම්මා දිට්ඨිය තමයි සම්පූර්ණ අපේ ගමන් මඟ තීරණය කරන සාධකය වෙන්නේ. නිවැරදි දැක්ම. එක පැත්තකින් කර්මය පිළිබඳව තියෙන දැක්ම, අනිත් පැත්තෙන් පටිච්චසමුප්පාදය පිළිබඳව තියෙන දැක්ම. අන්නේ සම්මා දිට්ඨියෙන් තමයි අපට චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධය ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ සූර්යෝපම සූත්‍රයේ දේශනා කරනවා. මේ ලෝකෙට සූර්යයා පායනකොට ඒ සූර්යයා පායන කලින් නැගෙනහිර දිශාවෙහි සූර්යයා පායන බවට සලකුණක් තියෙනවා. ඒකට අපි කියනවා අරුණෝදය කියලා. ඉර පේන කලින් නැගෙනහිර දෙස අහසෙහි වලාකුළු වලට ඒ ඉරේ ඡායාව වැටිලා රතු පාටට අපිට පේන ගන්නවා. අන්නේ අරුණෝදය පේනකොට අපි දන්නවා තා නොබ වේලාවකින් ඉර පායනවා කියලා. ඉර පායන බවට තියෙන සලකුණ තමයි අරුණෝදය කියන එක. අන්න ඒ වගේ ජීවිතේට චතුරාර්ය සත්‍ය ලැබෙනවා කියන එකට ලැබෙන සලකුණ పూర్ව සලකුණ තමයි සම්මා දිට්ඨිය කියන කාරණය. සම්මා දිට්ඨිය තමයි චතුරාර්ය සත්‍යයට කලින් පායන අරුණෝදය. ඒ සම්මා දිට්ඨිය ලබන නම් ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ධර්ම ශ්‍රවණය. ධර්ම ශ්‍රවණේ එමත් නැත්නම් පරතෝഘോഷය, ඒ වගේම යෝනිසෝ මනසිකාරය. ධර්ම ශ්‍රවණයත් පරතෝഘോഷයත් කියන එක සමානයි. අනිත් කෙනෙක් වෙතින් මේ ධර්මය අසා ගැනීම, ඒ අහන ධර්මය නුවණින් මෙනෙහි කිරීම. මේ ධර්මයේ ලැබෙන්නේ කුමක් නිසාද? කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසා. සද්ධර්මයේ ලැබෙන ආසන්නතම කාරණේ තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය. ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙන්නේ විශේෂයෙන් පුබ්බේකගත පුඤ්ඤතා කියපු විදියට අපිම පෙර කළා වූ ලොකු කුසලයේ කාණිසංසයක් විදියට. සසරෙදිත් අපි මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ කියන ගාථාව කියලා තියෙනවා. හැබැයි පින්තුනේ මේ ගාථාව කිව්වට විතරක් මදි. අපි ප්‍රාර්ථනා කරන්න ඕන කල්යාණ මිත්‍රව ලැබෙන වගේම කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්න මට නුවණක් ලැබෙන්න කියලා. නැත්තම් අපි තාම සරල දෙයකට තමයි අපි අලුම් කරන්නේ. ඔබ ඇසුරු කරන කෙනා ඔබට හුඟාකම හිතවත් නම්, හරියම කරුණාවෙන් මෛත්‍රියෙන් කතා කරනවා නම් ඔබ හිතන මේ කෙනා තමයි ලෝකේ ඉන්න හොඳම කෙනා කියලා. ඇතැම්මට ඔබට ශ්‍රද්ධාව දිනු වෙන යම් කිසි කාරණයක් කියනවා නම්, බුදුගුණ කියනවා නම් ඔබ හිතනවා එයා හොඳම කෙනා කියලා. ඇතැම්මට ඔබට යම් කිසි කෙනෙක් ළඟ තියෙන දේපල ධනෙ හුඟා දෙනවා නම් ඔබ හිතනවා හුඟා කල්යාණ මිත්‍රයෙක් කියලා. ඔබත් එක්ක නිතර කතා බහ කරනවා නම් ඔබට හිතෙනවා එයා හොඳ කල්යාණ මිත්‍රයෙක් කියලා. යම් කිසි කෙනෙක් නිතරම ඔබත් එක්ක hina වෙලාම නම් ඉන්නේ, ඔබ හිත නොරිදෙන කිසිම වචනයක් නොකියනවා නම් ඔබ හිතන් ඉන්නේ එයා හොඳම කෙනා කියලා. ඔබට හුඟා දන් දෙන්න කියලා කෙනෙක් කියනවා නම්, දන් දෙන විදිය උගන්වනවා නම් ඔබ හිතනවා එයා කල්යාණ මිත්‍රයෙක් කියලා. ඔබට හුඟා සිල්වන්ත වෙලා ඉන්න කියලා කියනවා නම් ඒත් ඔබ හිතනවා කල්යාණ මිත්‍රයෙක් කියලා. මේ බොහෝ අය පින්නතුනේ කල්යාණ මිත්‍රයන් තමයි. නමුත් සැබෑ කල්යාණ මිත්‍රයා කියන්නේ ඍජුවම චතුරාර්ය සත්‍ය දේශනා කරන කෙනා. එයා ඔබත් එක්ක hina වුණත් එකයි, hina නොවුණත් එකයි. ඔබ ගැන ಗುಣ කතන කිව්වත් එකයි, ඔබට බැන්නත් එකයි. ප්‍රධානතම නිර්ණායකය තමයි චතුරාර්ය සත්‍ය ඊටාම නිවැරදිව පැහැදිලි කරන කෙනා තමයි, නැත්තම් දුක දුකේ නිදහස් වීමක් දේශනා කරන කෙනා තමයි සැබෑ කල්යාණ මිත්‍රයා වෙන්නේ. අපි බොහෝ විට මෙතෙන්ට එන ගතිය අඩුයි. අපි කෙනෙක්ගේ හොඳ නරක බලන්නේ එයා අපිත් එක්ක කොච්චර සුහඳව කතා කරනවද නැද්ද කියන කාරණේ මත. අපිට කොයි විදියට භෞතික වශයෙන් උදව් කරනවද කියන කාරණේ මතයි අපි බොහෝ විට කෙනෙකුට සමීප වෙන්නේ. ඒකත් හොඳ දෙයක්. නමුත් වෙනුතුනේ ඒක නෙවෙයි අවසාන නිර්ණායකය බවට පත් වෙන්නේ. අවසාන නිර්ණායකය වෙන්නේ ඊටාම පැහැදිලිව චතුරාර්ය සත්‍ය කොයිතරම් දුරට පැහැදිලි කරනවාද කියන කාරණේ මත. එතකොට මෙන්න මෙතෙන්ට තමයි අපි සැබවින්ම දක්ෂ වෙන්නට ඕන. එතකොට එකාතකින් කල්යාණ මිත්‍රයන් ඉන්නට ඕන. හිටියට විතරක්මදී
ඒ කල්යාණ මිත්‍රයන්ගේ තියෙන ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. ශ්‍රවණය කරාට විතරක් මදි. සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටි විද්ධා කියලා කාරණා ටිකක් තියෙනවා. හොඳට අහන්නට ඕන. සුතා දතා හොඳට දරා ගන්නට ඕන. වචසා පරිචිතා වචනේ ප්‍රගුණ කරන්නත් ඕන. මනසානුපෙක්ඛිතා නිතර එක නුවණින් මෙනෙහි කරන්නට ඕන. දිට්ඨියා සුප්පටි විද්ධා තමන්ගේ දැක්ම විෂන් එක සම්මා දිට්ඨිය ඍජු කරගන්නට ඕන. මෙන්න මේ ඇති කරගන්නා වූ ධර්ම ශ්‍රවණයෙන් හටගන්නා වූ සම්මා දිට්ඨිය දියුණු කරන ඒ සම්මා දිට්ඨියට අනුග්‍රහ කරන කාරණා පහක් දක්වනවා. සම්මා දිට්ඨිය අපේ ජීවිත ගමන් මගේ ආධ්‍යාත්මික ගමන් මගේ ප්‍රධානතම සාධකය වෙනවා. අන්නේ සාධකයේ දියුණු කරගන්න ඊට උපකාරවත් වෙන කරුණු පහක් දක්වනවා. ඒ මොනවද? සුතානුග්‍රහිතාය ශ්‍රුතවත් භාවයෙන් නිතර නිතර ධර්මයේ ඇසීමෙන් ඒකට උපකාරවත් බව ලබන්නට ඕන. ඒ වගේම සාකච්ඡානුග්‍රහිතාය නිතර ධර්ම කරුණු සාකච්ඡා කිරීමෙන් ඒකට අනුග්‍රහ ලබා ගන්නට ඕන. සීලානුග්‍රහිතාය සිල්වන්ත භාවයෙන් ඒකට අනුග්‍රහ ලබන්නට ඕන. ඒ සම්මා දිට්ඨිය ලැබෙන්න කායික වාචික සංවරය ඇති කර ගන්නට ඕන. නිතර තමන් අසංවරව නම් ඉන්නේ ඒ ලැබෙන ධර්මයේ පින්නතුනේ අපේ ජීවිතවලට අවශෝෂණය වෙන්නේ ඇබ්සෝබ් වෙන්නේ. මොකද අපේ චර්යාවල තියෙන අඩුපාඩුකම් නිසා අපේ කයින් කරන වැරදි, වචනෙන් සිදුවෙච්ච වැරදි හිත ඉන්නකොට ධර්ම කරුණක් මෙනෙහි කරන්න වෙන්නේ. සිදුවෙච්ච අතපසු වීමක් නැත්නම් අනිත් කෙනෙකුට බැනපු කාරණයක් මතක් කර කර ඉන්නකොට දහමක් වඩන තරම් කාලයක් නැහැ. අරගම සංස්කාර වෙමින් තියෙන්නේ. ඊළඟට පින්නතුනේ සමතානුග්‍රහිතාය සමතෙන් අනුග්‍රහවත් බව ලබන්නට ඕන. මේ ඇති කරගන්න සම්මා දිට්ඨිය පෝෂණය කරගන්නට හිත ටිකෙන් ටික සමාධිමත් කරගන්නට ඕන. හිත තැම්පත් කරගන්නටත් ඕන. සමත අරමුණක හිත නිතර නිතර දියුණු කරගන්නට ඕන. එහෙම නැති වුණොත් මොකද්ද වෙන්නේ? හැමදාම ප්‍රශ්න අහන එකමයි කරන්නේ. කවදාවත් මේ ප්‍රශ්නයන් निराකරණය වෙන්නේ නැහැ. හරියට හොද මඩේ දානවා වගේ. එයි පින්නතුනි අර පංච නීවරණ වැඩි යාගේ. කාමච්ඡන්දය, ව්‍යාපාද ආදී මේ නීවරණ වැඩි වෙන්න අහන දහම ජීවිතය තුළට ඇතුළු වෙන්නේ නැහැ. හැමදාම ප්‍රශ්න. පින්නතුනි ප්‍රශ්න සම්පූර්ණයෙන්ම निराකරණය වෙන්නේ අපට සෝතාපන්න වෙනකොට. නමුත් ඊට කලින් තියෙන ප්‍රශ්න සමුදායක් निराකරණය වෙනවා මේ සමතෙන් හිත දිනු කිරීමත් එක්ක. නීවරණ යටපත් කිරීමත් එක්ක. ඒ නිසා නිතර තමන්ගේ හිතට ප්‍රශ්න නැගෙනවා නම් එක කාරණයක් තමයි නීවරණ බහුලයි කියන කාරණය. අන්න ඒ නිසා මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපාන සතිය මෙන්න මේ කමඨහන පාවිච්චි කරමින් දිනෙන් දින හිත එක අරමුණක තියෙන කාලය වැඩි කරගන්නට ඕන. මෙන්න මේත් එක තමන් අහපු ධර්ම කරුණු වල ආනිසංස තමන්ටම පේන ගන්නවා. එන්න ධර්මයේ සාන්දෘෂ්ටික බව, අකාලික බව ප්‍රකට වෙනවා. අර තමන්ට නොවිශ්සින් දෙච්ච කරුණු රැසක් විසඳෙන ගන්නවා. ඒ විතරක් නෙවෙයි අර නීවරණ තුනී වෙලා අහන බණේදී තමන්ට වැටහෙන කාරණා ඊටාම ප්‍රකටයි. ඊටාම ලස්සනට මේ කියන්නේ මොකද්ද කියන එක පැහැදිලි වෙනවා. ඇයි ඒ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදී හිත අරමුණෙන් අරමුණට යන්නේ නැහැ. එකම අරමුණක සිත සමාධිමත් කරගෙන ඉන්නවා. ඊළඟට විපස්සනානුග්‍රහිතාය විපස්සනාවෙන් විදර්ශනාවෙන් මේ සම්මා දිට්ඨියට උපකාරවත් බව සපයා ගන්නට ඕන. නිතර අනිත්‍යතාවය මෙනෙහි කිරීමෙන්. එතකොට මෙතනින් පේනවා එකහතකින් ධර්ම ශ්‍රවණය කිරීමෙන් සුතමේ ඥාන වශයෙන් සම්මා දිට්ඨිය වැඩෙනවා. අනිත් අතින් ධර්ම මාර්ගයේ ගමන් කරනකොට සම්මා දිට්ඨිය තවදුරටත් දියුණු වෙනවා. අන්නේ සම්මා දිට්ඨිය සාර්ථක කරගන්න කරුණු පහක් තියෙනවා. මොනවද ඒ කරුණු පහ? නිතර ධර්ම ශ්‍රවණය කිරීම, ශ්‍රුතවන්ත භාවය, ධර්ම සාකච්ඡාව, සිල්වන්ත භාවය, සමතය, විපස්සනාව. ශ්‍රුතවන්ත භාවය
දැන් මේ කරුණු පහවත් මතක නැහැනේ. හා? ඉතින් ඊට වඩා ගැඹුරුව කියන්නේ කොහොමද? කාරණා පහකින් සම්මා දිට්ඨියට උපකාරවත් බව ලබන්නට ඕන. ශ්‍රොතවන්ත භාවයෙන්, සාකච්ඡාවෙන්, සීලයෙන්, සමාධියෙන්, විදර්ශනාවෙන්, විපස්සනාවෙන්. මේ ඊටම සරල කාරණා. ගැඹුරු කාරණා නෙවෙයි මේවා. මේ වගේ කාරණාමය වශයෙන් කියන කරුණක්වත් ඒ වෙලාවට හරිය මතක තියාගන්නට ඕන. එහෙම වුණොත් තමයි මේක අපිට ඉදිරියට යන්න පුළුවන්කම තියෙන්නේ. පින්නතුනි මෙන්න මේ කරුණ වලින් ඉදිරියට යන්න අපට මෙන්න මේ චතුරාර්ය සත්‍ය ගැන අවබෝධය වැඩි වෙනවා. ඒ අතර පින්නතුනි මේ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවක් විමුක්ත ආයතනයක් මේක. හිත කෙලෙසුන්ගෙන් මිදෙන අවස්ථාවක් මේක. හරියට තමන් අවධානයෙන් ධර්ම ශ්‍රවණය කරනවා නම් ධර්ම ශ්‍රවණය සලකන්නේ විමුක්ත ආයතනයක් කියලා කෙලෙසුන්ගෙන් හිත මිදෙන අවස්ථාවක් මේක. අපි බොහෝ විට හිතන් ඉන්නේ ධර්ම ශ්‍රවණය කළා ගිහලා ඉවර වෙලා පුහුණු කරන්න කියලා, ප්‍රැක්ටිස් කරන්න කියලා. එහෙමත් කරන විදියක් තියෙනවා. නමුත් පින්නතුනි ධර්ම ශ්‍රවණයම ප්‍රැක්ටිස් එකක් මේක. බොහෝ දෙනෙක් බුදුරජාණන් වහන්සේගේ කාලේ ධර්ම අවබෝධය කළා තියෙන්නේ. මාර්ගඵල ලබාගෙන තියෙන්නේ S2 පියාගෙන භාවනා කර දෙන වේ පින්නතුනි. S2 අරගෙන ධර්ම ශ්‍රවණය කරද්දී. මේක හොඳට මතක තියාගන්න. තමා මේ ඇසෙන කාරණා ඊටාම අනුපිළිවෙලින් මනවින් අට්ඨේකත්වා මානසිකත්වා ඕහිතසෝතෝ ධම්මං සුනාති කියපු විදියට හොඳට නුවණින් මෙනෙහි කළා සිහියෙන් නුවණින් හිටියොත් තමයි මේ විමුක්ත ආයතන බවටපත් වෙන්නේ. එතකොට කල්යාණ මිත්‍රත්වය ලැබෙනකොට ධර්ම ශ්‍රවණය ලැබෙනවා, යෝනිසෝ මනසිකාරය දිනු කරගන්නවා, චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය වැඩි වෙනවා. අන්න ඒත් එක්ක ඇතිවන මේ සම්මා දිට්ඨිය නිසා මොකද වෙන්නේ? අපේ ජීවිතවල ලොකු පරිවර්තනයක් වෙනවා. ඒ සම්මා දිට්ඨියට සාපේක්ෂව අනිත් කරුණු ටික සම්මා සංකප්ප, සම්මා වාචා ආදී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කරුණු ටික සම්පූර්ණ වෙනවා. මෙන්න මේකයි කෙටියෙන් ගත්තොත් ධර්ම මාර්ගය කියලා කියන්නේ. මෙන්න මේ අවබෝධය සමගම අපි තව දුරටත් ඉදිරියට යන්නට උත්සාහ කරමු. අද අපේ ප්‍රධාන තේමාව චතුරාර්ය සත්‍යය. දුක්ඛ, සමුදය, නිරෝධ මාර්ග කියන මෙන්න මේ කරුණු හතර පිළිබඳව. මේ කරුණු හතර ලෝක ව්‍යවහාරයේ විස්තර කරන කාරණේකුත් තියෙනවා. ඒක ලෝක ව්‍යවහාරයේ ඉක්මවල ගිහිපෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ පටිසෝතගාමී දහමක් විදියට උඩුගම් බලා යන විග්‍රහයකුත් තියෙනවා. මෙන්න මේ දෙකම තේරුම් ගත්තොත් තමයි අපේ දක්ෂයන් බවට පත් වෙන්නේ. සාමාන්‍ය ලෝකේ ව්‍යවහාර වන සත්‍ය හතරකුත් තියෙනවා. ආර්යයන් වහන්සේලා දේශනා කරන ආර්ය සත්‍ය හතරකුත් තියෙනවා. මෙන්න මේ දෙකම අපි පින්නතුනි මනවින් තේරුම් ගන්නට ඕන. එතකොට මේ හතර මොකද්ද? පළවෙනි කාරණය තමයි දුක්ඛ සත්‍ය කියන කාරණය. ඊළඟට සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. දැන් මෙතෙන්දී පින්නතුනි සත්‍යයක් හැටියට කියනකොට දුක්ඛ කියන වචනේ තිබුණට සැබවින්ම දුක් විඳින නිසා නෙවෙයි මේකට දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. අපිට බොහෝ විට දුක්ඛ කියන වචනේ අපි ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරනකොට අපි සෆරින් ආදී පදයක් පාවිච්චි කළාට පින්නතුනි සැබවින්ම මේ වචනේට වෙනත් භාෂාවකින් කියන වචනයක් නැහැ. සමහර භාෂාවල තියෙන වචන වෙනත් භාෂාවකට පරිවර්තනය කරන්න බෑ පින්නතුනි. ආසන්න වශයෙන් වචනයක් කියනවා කිව්වට ඒක නියම ට්‍රාන්ස්ලේෂන් එකක් නෙවෙයි. බුදුදහම මේ වගේ වචන ගානක් තියෙනවා. සංඛාර කියන වචනේ, නිබ්බාන කියන වචනේ. මේ වගේ වචන ගානක් තියෙනවා. සම්පූර්ණ විග්‍රහයක් අපට තනි වචනකින් දෙන්න බෑ. එතකොට පින්නතුනි මෙන්න මේ හතර දේශනා කරන්න තමයි ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ධර්ම දේශනාව ඉඳන් උන්වහන්සේගේ සමස්ත දේශනාවලම හරය තමයි චතුරාර්ය සත්‍යය. බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ධර්ම දේශනාව මොකද්ද? ධම්මචක්කපවත්තන සූත්‍රය. ලෝකෙට හා පුරා කියා ධර්ම දේශනා කරන්න ආරම්භ කළ බුදුහාඳුරු මුලින්ම දේශනා කළේ මෙන්න මේ චතුරාර්ය සත්‍යය. එතෙන් පටන්
භාගතුන් වහන්සේ ජීවත් වෙච්ච වයස්තර 45 තුළ දේශනා කරපු සමස්ත දේශනාවල සාරාංශය තමයි චතුරාර්ය සත්‍යය. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මම අතීතයේ දැනුත් කරුණු දෙකක් විතරයි ලෝකෙට දේශනා කරන්නේ. මම ලෝකෙට කාරණා දෙකක් විතරයි දේශනා කරන්නේ කියලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා. මොනවද ඒ? දුකත් දුක නිදහස වීමත් විතරයි කියලා. දුක කියන්නේ මොකක්ද කියන එක පෙන්වලා දීලා. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන මේ පටිසම්පාද සර්කල් එකේ කොහොමද යන්නේ කියන එක විග්‍රහ කළා. ඊළඟට අවිද්‍යාවත්වය අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියන මෙන්න මේ සර්කල් එකේ නිදහස් වෙන මාවතයි දේශනා කරන්නේ. කෙටියෙන් කියනවා නම් දුකත් දුකේ නිරෝධයත් ඒකම තමයි තවදුරටත් කියනකොට අපි මේ හතරක් විදිහට චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. ඒකම තමයි ත්‍රිපරිවට්ට ද්වාදශාකාරය කියලා 12 ආකාරයකට විස්තර කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අපි දුක් විඳිනවා නම් ඒ දුක් විඳින හේතුව මොකද්ද? දුක් විඳින්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව තියෙන තරමට බාහිර රූපය තුල අපේ හිත බැසගෙන ඒ රූපයේ තියෙන වෙනස්කම් නිසා දුක් විඳින සිද්ධ වෙනවා. අන්නේ බාහිර රූපය නැත්තම් අභ්‍යන්තර සංස්කාර විඥාන නැත්තම් නාමයන්තය මෙන්න මේ නාම රූප දෙකෙන් නිදහස් වෙච්ච පමණට දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියන කාරණේ. ඒකාතකින් අපි ඇසට රූපයක් දකිනකොට ස්කන්ධ පංචකය රැස් කිරීමට යනවා. ඒකට කියන ආචේගාමී කියලා. ඇහැට දැකපු රූපය තවදුරටත් තියෙනවා කියන හැඟීමෙන් ඒක රැස් කරන්න යනවා. ඒක ස්පර්ශ සමුදයන්තය. නිරුද්ධ වෙච්ච රූපය දිගින් දිගටම තියෙනවා කියන හැඟීම. ඒක ස්කන්ධ පංචකය රැස් කිරීම. ඒකෙන් අස් කිරීම ඒකට කියනවා අපචේගාමී කියලා. ස්කන්ධ පංචකය බිමින් තිබීම, ඒකෙන් නිදහස් වීම, නිරෝධයන්තය, ස්පර්ශ නිරෝධයන්තය. ඒකෙදි වන්නේ හටගත් ස්කන්ධ පංචකය මේ වෙලාවේ නිරුද්ධ වෙච්ච දෙයක්. තමා සිතන වෙලාවේ විතරයි ඒක හටගන්නේ. ඒක හැම මොහොතෙම නිරුද්ධ වෙන දෙයක් කියලා දකින එක. මෙන්න මේ අන්ත දෙක තමයි පින්නතුනේ අපේ මනවීම තේරුම් ගන්නට ඕනේ. එතකොට මෙන්න මේ විග්‍රහයේදී මේ චතුරාර්ය සත්‍ය අංග ටික ඊටාම වෙනින් අපි තේරුම් ගන්නට ඕන. මෙන්න මේක තේරුම් ගන්න තමයි පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයට බොහෝ දෙනා පැවිදි වෙන්න ආවේ. යම්කිසි කෙනෙක් මේ ශාසනයට පැවිදි වෙන කුල පුත්‍රයෙක් ආවනම් එන්නෙම මේ චතුරාර්ය සත්‍ය තේරුම් ගන්නමයි. යම්කිසි කුල පුත්‍රයෙක් දුක නිදහස් වුණා නම් නිදහස් උනේත් මේ චතුරාර්ය සත්‍ය තේරුම්ගෙනමයි කියලා සඳහන් කරනවා. ඒ විතරක් නෙවෙයි මේක තේරුම් ගත්තු කෙනා ඒ කෙනාගේ ළඟම ඥාතිවරයෙක් ඉන්නවා නම් ඊටාම ආදරය කරන කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාටත් මේ දේ දෙන්න කියලා. ඔබ ඊටාම ආදරය කරන කෙනෙක් ඉන්නවා නම් ඔබේ දරුවෙක් හරි ඥාතිවරයෙක් හරි ඔබ මොනවද දෙන්නේ කෙනාට? ඔබ එක්ක කෑමක් දෙනවා. දරුවෙක් නම් ඔබ හම්බ කරපු සල්ලි ටික ඉතුරු කරලා දෙනවා. ඊටමක් අරන් දෙනවා. ගියක් අරන් දෙනවනේ. අධ්‍යාපනය ලබා දෙන මේ ටිකනේ කරන්නේ. පින්නතුනේ දේත් කරන්න ඕන අපි. නමුත් ඔබ ඇත්තටම ඔබ ආදරය කරන කෙනෙක් ඉන්නවා නම් ඔබට චතුරාර්ය සත්‍ය පොඩ්ඩක් හරි තේරුණා නම් මෙන්න මේකයි පැහැදිලි කරලා දෙන්න ඕන කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. පින්නතුනේ මේ සම්බුද්ධ ශාසනය කියන එක හරියට මල් සහිත උයනක් වගේ. අන්නේ මල් සහිත උයනට හැම පැත්තෙන්ම මීමැස්සෝ ඇවිල්ලා ඒ මල් උයනේහි මල් රොණ රැගෙන යනවා වගේ සිව් දෙසින් එන කුල පුත්‍රයන් මේ ශාසනය නැමැති මල් වලට ඇවිල්ලා ඒ මල් විලේ තියෙන මේ චතුරාර්ය සත්‍ය නැමැති මීපැණි තමයි අරගන්නේ. අන්න ඒ මීපැණි වල රසය අපි බලමු. පින්නතුනි දුක්ඛ සත්‍ය මොකක්ද කියලා තේරුම් ගන්නට ඕන. දුක්ඛ සත්‍ය කියන වචනේ ඇසෙනකොටම අපට ඇසෙන්නේ තේරෙන්නේ අර ධම්මචක්ක සූත්‍රයේ මුලින් විස්තර කරන ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අපේ සම්පයෝගෝ දුක්ඛෝ, පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පි චන්නලපති සම්පි දුක්ඛං ආදී විග්‍රහය. ඉපදීම දුකයි, ලෙඩවීම, මරණය, ප්‍රිය විප්‍රයෝගය,
අප්‍රිය සංප්‍රයෝගය, කැමති දේ නොලැබීම, මෙන්න මේ දේ තමයි අපට මුලින්ම මතක් වෙන්නේ. මේකත් දුක සත්‍යයට විස්තර කරලා තියෙනවා. ඒක සාමාන්‍ය කෙනෙකුටත් ලෝකේ තේරුම් ගන්න පුළුවන්. ඒක දුක සත්‍යකුත් වෙනවා, ඒක දුකකුත් වෙනවා. ඒක සාමාන්‍ය ලෝකයේ දුක කියලා තේරුම් ගන්න පුළුවන් කෙනෙකුට. ඒකට බුදුදහමට එන්න ඕන වෙන්නේ නැහැ කෙනෙකුට. ලෙඩවීම දුකයි, මහලු වීම දුකයි, මරණය දුකයි කියන එක සාමාන්‍ය කෙනෙකුටත් තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඊටත් වඩා තවත් ගැඹුරකට යනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා විග්‍රහය. මේ ඇහැට පේන රූපයෙන් අපට දුක එන්න නම් ඊට යටින් ඒ දේ යටින් අල්ලගත්තු උපාදානස්කන්ධ පංචකයක් තියෙනවා. අන්න ඒ සඳහා තමන්ගේ හිතේ තියෙන නන්දි රාගය ඒ පංච උපාදානස්කන්ධය තමයි මේට ආසන්නතම හේතු විදිහට දක්වන්නේ. හැබැයි පේනතුනේ ඊටත් වඩා ගැඹුරට ගියම විග්‍රහයක් තියෙනවා දුක්ඛ සත්‍ය විග්‍රහ කරන. බුදුහාමුදුර දේශනා කරනවා කායිකං දුක්ඛං චේතසික දුක්ඛං තපෙත්වා අවශේෂං දුක්ඛ සත්‍යං කියලා විග්‍රහයක්. කායික දුකත් චේතසික දුකත් හැර වෙනත් යමක් තියෙනවා නම් අන්න ඒකයි දුක්ඛ සත්‍ය කියලා විග්‍රහ කරනවා. පින්නතුනි මෙන්න මෙතන තමයි අපි බොහෝ ධර්ම දේශනාවලදී පැහැදිලි කරන්නේ. මෙතනම තමයි තේරුම් ගත යුතු ස්ථානය. ඒ නිසා ඔබට ඇහෙන බොහෝ ධර්ම දේශනාවලදී මේ කාරණේ නැවත නැවතත් අහන්න ලැබෙනවා. කායික දුකයි චේතසික දුකත් හැර නැත්තම් කායික විඳින හෝ මානසික විඳින මේ කියන දෙකටම අයිති නැති යම්කිසි දෙයක් තියෙනවා. අන්න ඒක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ කියලා. කෙටියෙන් කියනවා නම් පිනුතුනේ අපි ඇසට රූපයක් දකිනකොට මුලින්ම පහළ වෙන ස්කන්ධ පංචකය. ඇස, රූපය, ඊළඟ චක්කු විඥානය, චක්කු සම්පස්සය, චක්කු සම්පස්සජා වේදනා, රූප සංඥා, රූප සංචේතන ආදී වශයෙන් මේ මුලින්ම හටගන්නයි විපාක මට්ටමේ තියෙන කුසලයක්වත් අකුසලයක්වත් නොවන ස්කන්ධ පංචකයේ මුල් අවස්ථාවට කියන දුක්ඛ සත්‍ය කියලා. මෙන්න මේ දුක්ඛ සත්‍ය බැහැර කරන්න කියලා නෑ බුදුහාමුදුරුවෝ. එතකොට එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය සමහර ශාස්ත්‍රවරු කිව්වේ මෙන්න මේක බැහැර කරන්න කියලා. ඒ නිසායි සමහර අය ඉගැන්නුවේ ඇහැට පේන රූපේන දුක එන්නේ ඒ නිසා රූප නොබලින්න, කනට එන ශබ්දේනොයි දුක එන්නේ ශබ්ද නොඅසා ඉන්න කියලා. බුදුහාඳුරෙන්දී ප්‍රශ්න කළා. ඉන්ද්‍රිය බාණ සූත්‍රයේ පාරසරිය බ්‍රාහ්මණයාගේ ශිෂ්‍යයාගෙන් උත්තර මානවකගෙන් ඇහුවා. ඇස් දෙක වසාගෙන සිටීම, කන් දෙක වසාගෙන සිටීම දුකෙන් නිදහස් වීම නම් උපතින්ම අන්ධයන් බිහිරන් දුකෙන් නිදහස් වෙන්න ඕන නේද කියලා. ඔහුට උත්තර දී ගන්න බැරුව ගියා. ඔහු කියන්නේ දුක්ඛ සත්‍ය දුරු කරන්න කියලා මේ. අර විපාක මට්ටමේ තියෙන ස්කන්ධ පංචකය දුරු කරන්න කියලා මේ කියන්නේ. බුදුදහමෙන් පින්නතුනේ විපාක මට්ටමේ ස්කන්ධ පංචකය දුරු කරන්න කියලා නෑ. දුක්ඛ සත්‍ය ප්‍රහීන කරන්නවත්, දුක්ඛ සත්‍ය සාක්ෂාත් කරන්නවත්, දුක්ඛ සත්‍ය වඩන්නවත් කියලා නෑ. දුක්ඛ සත්‍යම් පරිඤ්ඤයම්. දුක්ඛ සත්‍ය පිරිසිදු දැනගන්නට ඕන. ඊළඟට සඳහන් කරනවා කායිකං දුක්ඛං චේතසික දුක්ඛං දුක්ඛංච දුක්ඛ සත්‍යංච කියලා. කායික දුක චේතසික දුකක් තියෙනවා නම් ඒකට දුක කියලා කියනවා. ඒකට දුක්ඛ සත්‍යයක් කියනවා කියලා. දැන් අද අප විඳින දුකක් තියෙනවා නම් ලෙඩවීමෙන්, මහලු වීමෙන්, මරණයෙන්, ප්‍රිය විප්‍රයෝගයෙන් මේ වගේ දේවල් වලින් අද අපි විඳින දුකක් තියෙනවා නම් ඒකට දුක කියලා කියනවා. සාමාන්‍ය ව්‍යවහාරයේ කියන විදිහට ඒකට දුක කියලා කියනවා. ඒ වගේ මේකට දුක්ඛ සත්‍ය කියලා කියනවා. ඇයි ඒකට හේතුව? ඒ දුක හටගත්තේ අර මුලින් තියෙන විපාක මට්ටමේ නැත්තම් කුසලයක්වත් අකුසලයක් නොවන පිරිසිදු මට්ටමේ ස්කන්ධ පංචකය පාදක කරගෙනයි මේ අද අපි විඳින දුක් ටික හටගත්තේ. ඒ නිසා ඒකට දුක කියලා කියනවා, දුක්ඛ සත්‍ය කියලා කියනවා. හැබැයි මේ දුක දැක්කට විතරක් දුක්ඛ සත්‍ය තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ.
දුක්ඛෝපනිය සහ සද්ධා කියලා කාරණයක් බුදුදහම විස්තර කරනවා. ඒ කියන්නේ පින්නතුනි මේ දුක දැනගත්තට නෙවෙයි අර දුක්ඛ සත්‍ය දැනගත්තොත් තමයි ශ්‍රද්ධාව හටගන්නේ. දුක දැනගත්තොත් ශ්‍රද්ධාව හට ගන්නවා නම් දුක් විඳින ඕනම කෙනෙක් ශ්‍රද්ධාවටපත් වෙන්නට ඕන. දුක් විඳට ශ්‍රද්ධාව හට ගන්න නැහැ පින්නතුනි. දුක්ඛ සත්‍ය තේරුම් ගත්තොත් තමයි ශ්‍රද්ධාව හටගන්නේ. එතකොට ඇස රූපේ චක්කු විඥානයේ කියන අවස්ථා කීපයක් තියෙනවා. මෙන්න මෙතෙන්දී ඊටාම පැහැදිලිව निराකරණය කර ගන්න අවස්ථාවක් තියෙනවා. හොඳ අවධානයෙන් ඉන්න මේ කාරණා ටික ගැන. එක තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇස පිරිසිඳ දැනගන්න කියලා. ඒ වගේම තවත් තැනක දේශනා කරනවා ඇස ගිනිගත්තු දෙයක් කියලා චක්කුම් ආදිත්තං කියන. මේ දෙපළේ කියන ඇස පින්නතුනේ අවස්ථා දෙකක්. එක තැනක දේශනා කරනවා ඇස පිරිසිඳ දැනගන්න කියලා. එක තැනක කියනවා ඇස ගිනිගත්තු දෙයක් ඇස ප්‍රහීන කරන්න කියලා. මොකද්ද වෙනස මේ දෙකේ? අර මුලින් පිරිසිඳ දැනගන්න කියන්නේ විපාක මට්ටමේ තියෙන ඇස. දුකක්වත් සැපක්වත් නොවන විපාක මට්ටමේ කුසලයක්වත් අකුසලයක්වත් නොවන මුල් ඇස තමයි පිරිසිඳ දැනගන්න කියලා කියන්නේ. ඊළඟට තවත් ඇසක් දුරු කරන්න කියලා තියෙනවා. ඒක ගිනිගෙන තියෙන දෙයක් කියලා දේශනා කරනවා. ඒ මොකද්ද කියන්නේ? ඒ කියන්නේ අර නිරුද්ධ වෙච්ච ඇස තියෙන දෙයක් හැටියට අවිද්‍යාවෙන් ගත්තු ඇසයි මේ දුරු කරන්න කියලා කියන්නේ ගිනිගෙන තියනවා කියලා කියන්නේ. විපාක මට්ටමේ ඇස නෙවෙයි ගිනිගෙන තියනවා කියලා කියන්නේ. චක්කු විඥානේ ගිනිගෙන තියනවා කියලා කියනවා නම් ඒ කියන්නේ අර විපාක මට්ටමේ චක්කු විඥානේ නෙවෙයි ඒ චක්කු විඥානේ නිරුද්ධ වුණාට පස්සේ අවිද්‍යාවෙන් ඇති දෙයක් විදියට ඔසවලා තබන විඥානයයි මේ ගිනිගෙන තියෙන දෙයක් දුරු කරන්න කියලා මේ දේශනා කරන්නේ. බලන්න පින්නතුනි එකම වචනයට එක එක තැන්වල ඩෙෆිනිෂන් වෙනස්. මෙන්න මේ ටික निराකරණය කරගන්න තමයි අප ධර්ම ශ්‍රවණය කරන්න ඕන. එක තැනක විඥානය කියනවා පිරිසින් දැනගන්න කියලා. එක තැනක විඥානය කියනවා ඒක මායාවක් වගේ ඒක දුරු කරන්න ඒක ගිනිගෙන තියෙන දෙයක් කියලා. එතකොට මේක ආපු ගමන් හරියට දන්නේ නැති කෙනා හිතන්නේ හිතන එක වැරදි දෙයක් හිතන කොටයි ඔක්කොම වෙන්නේ කිසිම දෙයක් නොසිතා ඉන්නේ කියලා. හැබැයි නොසිතා ඉන්නේ කොහොම හිතනවා. ඔහුට ඒක නොසිතා ඉන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් වරක් දෙවි කෙනෙක් ඇවිල්ලා කියනවා බුදුහාමුදුරුවෝ ඉදිරිපිට යම් යම් සිතෙන්ගේ සිතවිලි එනවනම් ඒ එන සිතවිලි දුරු කරන්නයි මම කියන්නේ කියලා. මනෝ නිවාරේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පිළිගත්තේ නැහැ ඒක. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම් කිසි විදියකට සිතනවා නම් අකුසල් නම් ඇති වෙන්නේ. අවිද්‍යා පාදකව රාග ද්වේෂ නම් ඇති වෙන්නේ. අන්න ඒ සිතන විදියයි දුරු කරන්න ඕන කියලා. කුසලයක් විදියට සම්මා දිට්ඨියෙන් අවිද්‍යාව දුරු වෙන විදියට හිතන ක්‍රමයක් තියෙනවා නම් ඒක වඩන්න කියලා දේශනා කරනවා. ඒක හිතන්න එපා කියලා නෑ. එතකොට අපි තේරුම් ගන්නට ඕන අපි හිතනවා නම් හිතන්න ඕන මොකද්ද? නොසිතා ඉනව නම් නොසිතා ඉන්න ඕන මොකද්ද? පිරිසිදු දැනගන්නවා නම් පිරිසිදු දැනගන්න තියෙන මොකද්ද? දුරු කරනවා නම් නැත්නම් ගිනිගෙන තියන් හැටියට දේශනා කළ තියෙනවා නම් ඒ දෙක මොකද්ද කියලා තේරුම් ගන්නට ඕන. එතකොට දුක කියලා දෙයක් තියෙනවා, දුක්ඛ සත්‍ය කියලා දෙයක් තියෙනවා. දුක්ඛ සත්‍ය කියලා කියන්නේ අර විපාක මට්ටමේ ඇසට රූපයක් දකිනකොට මුලින් හටගන්න ස්කන්ධ පංචකය. එක ආයතනයකින් එක විට එක ස්කන්ධ පංචකයක් හටගන්නවා. ඇසට රූපයක් දකිනකොට ඇස රූපය ඊළඟට චක්කු විඥානය, චක්කු සම්පස්සය, චක්කු සම්පස්සජා වේදනා, රූප සංඥා, රූප සංචේතන කියලා ස්කන්ධ පංචකයක් හටගෙන ඒක නිරුද්ධ වෙලා විපාක මනෝ විඥානය හටගෙන ඒකත් නිරුද්ධ වෙලා විපාක මනෝ විඥාන ධාතුවක් හට ගන්නවා. මේ ටික විපාක මට්ටමේ ස්කන්ධ පංචකය. කනට ශබ්දයක් ඇහුණා නම් කන නැත්තම් සෝතය, සද්දය, සෝත විඥානය, සෝත සම්පස්සජා වේදනා, සද්ද සංඥා, සද්ද සංචේතනා කියන ස්කන්ධ පංචකයක් හටගෙන නිරුද්ධ වෙනවා. නාසයට ගඳ සුවඳක් ආවනම්
නාසය නැත්තම් ගහණය, ගන්ධය, ගහන විඥානය, ගහන සංපස්සජා වේදනා, ගන්ධ සංඥා, ගන්ධ සංචේතනා කියලා ඒ පහ කඩගෙන නිරුද්ධ වෙනවා. දිවට රසයක් දැනෙන වෙලාවේදී දිව රසය, ජීවහා විඥානය, ජීවහා සංපස්සජා වේදනා, රස සංඥා, රස සංචේතනා කියන ස්කන්ධ පංචකයක් කඩගෙන නිරුද්ධ වෙනවා. කයට පහසක් ලැබෙනකොට කය ස්පර්ශය නැත්තම් පොට්ටබ්බය, ඊළඟ කාය සංපස්සජා වේදනා, පොට්ටබ්බ සංඥා, පොට්ටබ්බ සංචේතනා කියන ස්කන්ධ පංචකය කඩගෙන නිරුද්ධ වෙනවා. හිතට අරමුණක් එනකොට මනස, ධර්මාලම්බනය, මනෝ විඥානය, මනෝ සංපස්සජා වේදනා, ධම්ම සංඥා, ධම්ම සංචේතනා කියන ස්කන්ධ පංචකය කඩගෙන නිරුද්ධ වෙනවා. එතකොට මෙන්න මේ විදිහට තමයි හටගන්න මුල් ස්කන්ධ පංචකයට දේශනා කරන්නේ. මේක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. මේක දුරු කළ යුතු දෙයක් නෙවෙයි. දුක්ඛ සත්‍යං පරිඤ්ඤයං. දුක්ඛ සත්‍ය පිළිසින් දැනගන්නට ඕන. මේකටයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. දුක්ඛ සත්‍ය තියෙන හැම තැනම දුක නැහැ. දුක්ඛ සත්‍ය කියන එක පිරිසුදු දෙයක්. ඒක ස්කන්ධ පංචකයක්. නමුත් ඒ ස්කන්ධ පංචකය සාසවා උපාදානිය කියන විදිහට ගත්තොතින් තමයි ඔන්න Tamanට කෙලස් ටික හටගන්නේ. අර විපාක මට්ටමේ ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධ වෙනවා. අපි දෑතින් වැළඳ ගන්නවා. ඒ දෑත නිකන් පිරිසිදු දෑතක් නෙවෙයි. ඒ දෑත කරුණු දෙකකින් අපිරිසිදු වෙලා. මොකද්ද? සාසවා උපාදානිය. ඒක ආශ්‍රවයන්ට හිතයි, උපාදාන වලට හිතයි. අන්න ඒ හිත වූ දෙයින් තමයි මේ Taman ගන්නෙ. එතකොට ඒක හරියට බෝතලයක් තියෙනවා. සාමාන්‍ය නිකන් බෝතලයකුත් තියෙනවා, සීනි බෝතලයකුත් තියෙනවා. මේ දෙකම ඇත්තටම බෝතල්. මේ දෙකම හැදිලා තියෙන වෙනත් දෙයකින්. සීනි වලින් නෙවෙයි හැදිලා තියෙන්නේ. සීනි දාන්න භාජනයක් තියෙනවා නම් අපි ඒකට කියනවා සීනි බෝතලය කියලා. ඒක සීනි වලින් හැදෙච්ච හින්දා නෙවෙයි. ඒක සීනි දාන්න හිතවත් නිසා, ඒක ඇසුරු කරන්න ඉන්න නිසා ඒකට සීනි බෝතලය කියලා කියනවා. අන්න ඒ වගේ අපේ දෑතත් හරියට සාසවා උපාදානිය කියන දෑතින් අර නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචක අවිද්‍යාවෙන් ගන්නවා. ගත්තු ගමන් අර අතේ තියෙන සීනි ටික ගෑවෙනවා. පින්නතුනේ අපේ ළඟ අවිද්‍යාව තියෙන පමණට ශ්‍රුතමය ඥාණයෙන් අසා දැනගෙන තිබුණත් ඒ මොහොතේ අපි අසීහින් නම් ඉන්නේ. අපි මේක වැළඳගන්නේ මේ විදියට. මෙන්න මේකෙන් තමයි දුක හටගන්නේ. අන්න එහෙම අපි දෙයක් ගත්තොත් මොකද්ද වෙන්නේ? අපි ඇහැට පේන රූපේ මේ මොහොතේ බාහිර තියෙන දෙයක් විදියට ගන්නවා. ගත්තු ගමන් ගත්තේ රූපේ විතරක් නෙවෙයි. ඒ අවිද්‍යාව නැමැති අංගයත් එක්ක ගත්තොතින් අවිද්‍යාව පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං. මේ ටික වැල නොකඩී මේ දන් වැලක් එක්කයි මේ ගන්නෙ. ඒකේ අවසන් වෙන්නේ ජරා මරණ වලින්. පින්නතුනේ මෙන්න මේක තමයි දුක සහ දුක සත්‍ය දෙක. එතකොට දුක්ඛ සත්‍ය කියලා කියන්නේ අර මුලින් හටගන්න ස්කන්ධ පංචකය. දුක කියන්නේ ඒක වරදවා අවිද්‍යාසගතව ශාස්ත්‍ර විදියට උපාදාන විදියට ගත්තට පස්සේ රූපයේ පැත්තට නැඹුරුනාට පස්සේ රූපයේ සමුදයන්ත ඉඳගෙන ස්කන්ධ පංචකයේ ආශ්‍රයගාමී මට්ටමේ ඉඳගෙන රැස් කිරීම ඉඳගෙන අපි ගත්තොත් මොකද්ද වෙන්නේ? මේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය බාරහවේ පංචස්කන්ධෝ බාරහාරෝති පුද්ගලෝ. මෙන්න මහා බරක් කලින් තියාගත්තා. අහවලා මට බැන්න, අහවලා දාසි මේ විදිහට හැසිරුණා. එහෙම හොඳද හැසිරෙන්න? කිය මේ ඔක්කොම ටික අපි සම්පූර්ණයෙන්ම මේ බරක් හරිය තියාගෙන ලස්සන වාහනයක යනවා අපි. මේකට තමයි සැපසේ දුක් විඳිනවා කියලා කියන්නේ. ඊටාම ඉහළ තාක්ෂණය පාවිච්චි කරමින් ඊටාම ඉහළ රටක ඉඳගෙන සැපසේ දුක් විඳිනවා අපි. පින්නතුනි මෙන්න මේක
බාරා දානං දුක්ඛං ලෝකේ. මේ බර ඇදගෙන යෑම දුකක්. බාහිර නික්කේපනං සුඛං. ඒ බර බිමින් තිබීම තමයි සැපේ කියලා කියන්නේ. ඊළඟට සමුදය සහ සමුදය සත්‍ය කියලා දෙකක් තියෙනවා. සමුදය කියන්නේ ඕනම දෙයක හට ගැනීම. සමුදය සත්‍ය කියලා කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරන මේ දුකට හේතුව කියන කාරණේ. මෙතනත් පිනුතුනේ කාරණා දෙකක් තියෙනවා. මේ කාරණා ඊටාම සියුම්, ඊටාම අවධානයෙන් අහගෙන ඉන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් අන්තිමේදී අහන්න. මේ කරුණ ටික අපි පැහැදිලි කරනවා මුලදී. සමුදය කියලා දෙයක් තියෙනවා, සමුදය සත්‍ය කියලා දෙයක් තියෙනවා. සමුදය කියන්නේ ඕනම දෙයකට හට ගැනීමට තියෙන හේතුව. ඒක අපායේ ඉපදෙන හේතුවක් වෙන්න පුළුවන්, සුගතියේ ඉපදෙන හේතුවක් වෙන්න පුළුවන්, රූපාවචර ලෝකෙ ඉපදෙන හේතුවක් වෙන්න පුළුවන්, අරූපාවචර ලෝකෙ ඉපදෙන හේතුවක් වෙන්න පුළුවන්, සංසාර චක්‍රයේ ගමන් කිරීමට හේතුවක් වෙන්න පුළුවන්, දුකේ හට ගැනීමට හේතුවක් වෙන්න පුළුවන්. ඒ ඕනම දෙයකට සමුදය කියලා කියනවා. හැබැයි ඒ සමුදය නිසිසේම එහි ගැඹුරටම ගිහිල්ලා ඊටාම සත්‍යවාදී විදියට සම්පූර්ණම දුකේ ඇතිවීමට හේතුව ආර්යයන් වහන්සේලා අනාවරණය කරන දෙයට කියනවා සමුදය සත්‍ය කියලා. අන්නේ සමුදය සත්‍ය කියලා කියන්නේ මොකද්ද? යායන් තණ්හා පෝනෝ භවික ආනන්දි රාග සහගතා తත්‍ර తත්‍රා විනන්දිනී සේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. ඒ තැන්වල ඇලෙන ඒ වගේම පුනර්භවයට හේතු වන නන්දි රාගය කියලා දෙයක් තියෙනවා. අර නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකයට තියෙන ආසාව. නැත්තම් අපේම අභ්‍යන්තරයේ තියෙන ස්කන්ධ පංචකයට තියෙන ආසාව තමයි සමුදය සත්‍ය කියලා කියන්නේ. සාමාන්‍ය කෙනෙක් සමුදය සත්‍ය දුකට හේතුව කියලා කියන්නේ බාහිර දෙයක්. දරුවන්, ඉඩකඩම්, පුද්ගලයන්, නැත්තම් වෙනත් කෙනෙක් මට බැනපු එකක්. මෙන්න මේ දේ තමයි අපි දුක්ඛ සමුදය විදියට හිතාගෙන ඉන්නේ. ඒව සමුදය තමයි ලෝකේ කියන විදිහට සමුදය. නමුත් ඒකට සමුදය සත්‍ය කියලා බුදුදහමේ කියන්නේ. බුදුහාඳුර දේශනා කරනවා සමුදය සත්‍යං සමුදයෝ චේව සමුදය සත්‍යං කියලා. සමුදය සත්‍ය කියන දේ ඒකට සමුදය කියලාත් කියනවා, සමුදය සත්‍ය කියලාත් කියනවා. අර මුලින් කියපු කාරණයට වඩා වෙනස් කාරණයක් දැන් මෙතන යන්නේ. සමුදය සත්‍ය කියන විග්‍රහය තුලදී එක පුළුල් විග්‍රහයක්. ඒ සත්‍ය තුලට සාමාන්‍ය ලෝකයේ කියන සමුදයත් අයිති වෙනවා. ඇයි ඒකට හේතුව? මේ දුකට හේතුව ගැඹුරින්ම කියනකොට ඒ විග්‍රහය තුල අනිත් හේතු ටික ඔක්කොම ටිකක් දාන්න පුළුවන්. හැබැයි සමුදය කියන කාරණයට සමුදය සත්‍ය කියන කාරණේ දාන්න බෑ. සමුදය සත්‍ය කියන විග්‍රහයට සමුදය දාන්නත් පුළුවන්, සමුදය සත්‍ය දාන්නත් පුළුවන්. හැබැයි සමුදය කියන හේතුව කියන විග්‍රහයට සමුදය සත්‍ය දාන්න බෑ. දැන් අපි සරලව ගමු. යම් කෙනෙක් දුකට හේතුව බාහිර පේන රූපය කියන එක සමුදය. බාහිර පේන දේ දුකට හේතු වෙයි කියලා කිව්වට බාහිර පේන රූප ටික අයින් කරයි කියලා දුක නිදහස් වෙන්න බෑ. අපට දුක් ටික එන්නේ බාහිරින්, එන්නේ සමම රූප ටික ඔක්කොම අයින් කරනවා, තියෙන බඩු මුඩු ටික ඔක්කොම දන් දෙනවා කියලා කිව්වට ඒක සමුදය අයින් කිරීමක්. එයා හිතාගෙන ඉන්නේ බාහිර දේවල් ටිකේ දුකට හේතුව කියලා. එයා බාහිර තියෙන රූප ටික ඔක්කොම අයින් කළා, බාහිර බඩු මුඩු ටික ඔක්කොම අනිත්‍යයට ගෙනියන්න කියලා දන් දීලා, ඒ කෙනාගේ ශරීරයත් එයාට පුළුවන් දන් දෙන්න ඕන නම් සත්තු වත්තකට ගිහිල්ලා සිංහයෙක් කියන කූඩුවකට පනින්නත් පුළුවන්. ඔන්න රූපයක් දන් දුන්න කියලා, ශරීරයක් දන් දුන්න කියලා. හැබැයි එයා නැවත ඉපදෙනවා. ඇයි ඒකට හේතුව? එයා හිතුවේ සමුදය සත්‍ය කියලා කියන්නේ මේ බාහිර රූප ටික අයින් කිරීම කියලා. ඒක පිනුතුනේ සමුදය.
ඒ සමුදේ තියෙන ඇතුලේ ලින්ක් එකයි අපි බලන්නට ඕනේ. ලින්ක් එක තමයි මේ යායන් තණ්හා පොහොනෝ භවික නන්දි රාග සාගතා කියපු විදියට මෙන්න මේ අභ්‍යන්තරයේ තියෙන අභ්‍යන්තරයේ ස්කන්ධ පංචකයේ තියෙන ආසාව අන්න ඒකයි සමුදේ සත්‍ය කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අනාවරණය කරනවා. මෙතන තමයි මේන් ස්විච් එක තියෙන්නේ. එතකොට සාමාන්‍ය කෙනෙක් කරන්නේ පොඩි ඩිවයිසස් ටික ඕෆ් කරනවා. ෆ්‍රිජ් එක, oven එක, මයික්‍රෝවේව් එක, හීටර් එක වෙන වෙනම ඕෆ් කර කර ඉන්න කට්ටිය ටික. නමුත් කරන්ට් එක තාම තියෙන මේන් ස්විච් එකකින් එනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ මෙන්න මේ මේන් ස්විච් එක ට්‍රිප් ස්විච් එකම පෙන්වලා දෙන්න. මෙන්න මේ කරන්ට් එක එන එක තමයි මේ ඩිවයිසස් ක්‍රියාත්මක කරන්න හේතුව. වෙන වෙනම ඩිවයිසස් නිරෝධ කරන්න හරියන්නේ නැහැ. එතකොට මෙන්න මේ සමුදය සත්‍ය තුලට අනිත් සමුදය ටිකක් අයිති වෙනවා. එතකොට සමුදය සත්‍ය කියන එකේ මේන් ස්විච් එක වගේ අනිත් දේවල් ටික සත්‍යයන් ටික වගේ. එතකොට සමුදය තේරුම් ගත්තට විතරක් සමුදය සත්‍ය තේරුම් ගත්ත වෙන්නේ නැහැ. දුකට හේතුව දරුවා කියලා හරි, ගෙදර කියලා හරි, කාර්යාලේ Tamanට බැනපු කෙනා හරි කියලා හිතුවට එයා සමුදය සත්‍ය තේරුම් ගත්ත වෙන්නේ නැහැ. සමුදය සත්‍ය කියන්නේ මොකද්ද? Tamanගෙම මේ අර විපාක මට්ටමේ ස්කන්ධ පංචකේ නිරුද්ධ වෙලා ඒ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකේ පිළිබඳ අනවබෝධයෙන් අවිද්‍යාවෙන් මෙහි සමුදයන්තයට ගිහිල්ලා ඒක ඇති දෙයක් හැටියට ගන්න එකයි දුකට හේතුව. අන්න ඒ දුක්ඛ සමුදය සත්‍ය මොකද්ද අපි කරන්නට ඕන? ඒක පහතම්මා. ඒක ප්‍රහීන කරන්න ඕන. ඒක ප්‍රහීන කරෝතින් අර බාහිර බඩුමුට්ටු අයින් කර කර ඉන්න ඕනේ නැහැ. මේන ස්විච් එක ඕෆ් කරන්න පුළුවන් නම් අර වෙන ඩිවයිසස් ඕෆ් කර කර ඉන්න ඕනේ අපිට. අන්න ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සමුදය සත්‍යයට සමුදයක් අයිති වෙනවා. හැබැයි සමුදය එකක් දෙකක් නැති කරා කියලා විතරක් අනිත් ඒ වේනේ දුකේ මූලේ නැති කළා වෙන්නේ නැහැ. තොර නැති කරනවා නම් අර මුල් අරටුවටම ගිහිල්ලා මුලම සිඳන්නට ඕන. මුල නොසිඳුත් මොකද වෙන්නේ? යථාපි මූලේ අනුපද්ද වේදල්හේ කින්නෝ විරුක්කෝ පුනරේව රුහති. ඒවම්පි තණ්හා අනුසය අනුහතේ නිබ්බත්තති දුක්ඛ පුනප්පුනං කියලා. මුලක් සහිත මුදු මුලක් සහිත ගහක අතු කැපුවයි කියලා ගහ මැරෙන්නේ නැහැ. මුල නොසිඳුව කල්ලි යලි යලිත් පුනරේව රුහති. මේ දුක නැමැති මේ අතු ලියලන. අන්නේ අතු ලියලන එක නතර කරන්න මොකද්ද වෙන්න ඕන? අර මුදුන් මුලින්ම උගලන්නට ඕන. අන්නේ මුදුන් මුලෙන් ඉගිලීම තමයි මේ දුක්ඛ සමුදය සත්‍යෙම උගලලා දාන එක. එතකොට ඊළඟට තමයි අපි ඊළඟ පියවර තමයි නිරෝධය සහ නිරෝධ සත්‍ය කියන දෙක. අර කලින් කියපු කාරණේටම සමගාමීව යනවා. එතකොට දුකට හේතුව අර නන්දි රාගය නම් ඒ දුකේ නිරෝධය මොකද්ද? යෝතස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍යානාලයෝ. අන්න ඒ ස්කන්ධ පංචකයේ නැමැති මේ තෘෂ්ණාව ඉතුරු නැතුවම අයින් කළ දැමීම තමයි දුක්ඛ නිරෝධය කියලා කියන්නේ. එතකොට බාහිර බඩමුට්ටු එකක් දෙකක් අයින් කිරීම නෙවෙයි දුක්ඛ නිරෝධය කියලා කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලයේ සමහර අය එයා හිතුවේ දුකට හේතුව මේ බාහිර බඩමුට්ටු කියලා. එයා මොකද කළේ? එහෙම හිතලා එයා හිතුවේ සමුදය කියනක බාහිර තියෙන දෙයක්. ඒ අය ඥාති මිත්‍රාදීන්ගෙන් අයින් වුණා, දේපල වලින් අයින් වුණා, බඩමුට්ටු ටික අයින් කළා, අන්තිමට ඇඟේ තියෙන ඇඳුමත් අයින් කළා. එයා හිතුවේ බාහිර තියෙන දේවල් ටිකෙන් දුක් එන්නේ, ඒ ටික අයින් කරොත් දුක නිදහසන්න පුළුවන් කියලා. නමුත් එහෙම උනේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ දහම මොකද්ද? බාහිර බඩමුට්ටු අයින් කරන දහමක් නෙවෙයි. හැබැයි දානය කියන එක අගය කළා තියෙනවා. ඒක සත්පුරුෂ දහමක් විදියට. අපේ හිතේ තියෙන දැඩි ලෝභකම අඩු කරන්න අපි පරිත්‍යාගශීලී වෙනවා. ඒක Tamanට කල්යාණ මිත්‍රයන්ගත සමීප වෙන්නට, හිතේ දැඩි ලෝභය අඩු කරගන්නට, සසරේදී භවභෝග සම්පත් ලබන්නට, ආයු වර්ණ සැප බල කියන මේ සම්පත් ලබන්නට ඒ පරිත්‍යාගශීලීත්වය Tamanට උපකාරයක් වෙනවා.
හැබැයි හැම කොච්චර බඩමුට්ටු දුන්නත් Tamanට දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. දුකෙන් නිදහස් වෙන නම් පින්නතුනි මේ Tamanගෙම ස්කන්ධ පංචකයට තියෙන ආසාව දුරු කරන්න ඕන. අන්න ඒක දුරු කරොත් යාට බඩමුට්ටු තියාගෙනම දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. සුද්ධෝදන රජතුමා රජතුමෙක් හැටියට ඉන්න ගමම තමයි දුකෙන් නිදහස් වුනේ. ඔහු මුලදී බණහල සෝවාන් වුණා. ඊට පස්සේ අනාගාමී වුණා. අවසාන මොහොතේ බුදුරජාණන් වහන්සේ වැඩම කළ ධර්ම දේශනා කළා. ඔහු රජමැදුර ඉඳගෙනමයි සියලු දුකෙන් නිදහස් වුනේ. රහත් භාවයටපත් වුනේ. අනේ නිසා පින්නතුනි ඒකයි බුදුදහමේ දේශනා කරන්නේ. නතේ කාමා යානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. ලෝකේ තියෙන ලස්සන දේවල් කාමයන් නෙවෙයි කියලා. කාමයන් කියන්නේ මොනවද? තමන්ගේ අභ්‍යන්තරයේ ඇති වෙන නන්දි රාගය කියලා. සංකල්ප රාගය කියලා. ඒ නිසා අපි ඇත්තටම අයින් කරන්නට ඕන මේ ඇතුලේ අවිද්‍යා සාගතව හටගත්තු මේ තෘෂ්ණාව අයින් කරන්නට ඕන. අන්නේ තෘෂ්ණාව අයින් කරන මාර්ගය ළඟට දේශනා කළා. ඒ මාර්ගය සහ මාර්ග සත්‍ය කියලා දෙකක් තියෙනවා. නොඑක් මාර්ග දේශනා කළා තියෙනවා. සුගතියට යන මාවත තියෙනවා. බ්‍රහ්ම ලෝකයට යන මාර්ගය තියෙනවා. මේ වගේ නොඑක් මාර්ග ලෝකේ තියෙනවා. ඒවට කියන්නේ මාර්ග කියලා. හැබැයි මාර්ග සත්‍ය කියලා සුවිශේෂ දෙයක් බුදුරජාණන් වහන්සේ කෙනෙක් අනාවරණය කළා. ඒ මොකද්ද? ඒ තමයි අර නීවරණ මට්ටමින් කෙලස් අඩු කරන ක්‍රමයක් නෙවෙයි. සංයෝජන මට්ටමින්ම අනුසය වශයෙන්ම ඉතුරු නැතුවම කෙලස් දුරු කරන මාර්ගයක් දේශනා කළා. අන්නේ මාර්ගය තමයි සම්මා දිට්ඨි පුරේ ජවන් කියපු විදිහට සම්මා දිට්ඨියේ පෙරටුව යන ආරස්නික මාර්ගයක් දේශනා කළා. අපි පින්නතුනි මේ දුක්ඛ සත්‍ය එකක් හරි තේරුම් ගත්තොත් අපි අනිත් තුනක් තේරුම් ගත වෙනවා. ගමන්පතේ කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රය ඊටාම පැහැදිලිව දේශනා කරනවා. යම්කිසි කෙනෙක් එක සත්‍යයක් තේරුම් ගත්තොත් ඔහු අනිත් තුනක් තේරුම් ගත්ත වෙනවා. යමෙක් දෙකක් තේරුම් ගත්තා නම් අනිත් දෙකක් තේරුම් ගත්ත වෙනවා. ඒ නිසා හරියටම සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරපු කාරණේ අනුවම තේරුම් ගත්තොත් අපිට අනිත් එකක් තේරුම් යනවා. දැන් බලන්න අපිට සමුදය සත්‍ය තේරුම් ගත්ත ගමන්ම නිරෝධ සත්‍ය තේරුම් ගන්නේ අපිට. දුකට හේතුව මේකයි කියලා කිව්වට පස්සේ එහෙනම් ඒක නැති කිරීම තමයි දුක නිරෝධය කියලා කියන්නේ. ඒතකොට මේ දෙකටම මුල තමයි දුක සත්‍ය කියලා කියන්නේ. මෙන්න මේ වගේ අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා. අනිත් අතින් චතුරාර්ය සත්‍යයත් ස්කන්ධ පංචකයත් පටිසම්පාදයත් මේ තුනත් එකට සම්බන්ධයි. චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න කෙනා ස්කන්ධ පංචකයත් තේරුම් ගන්නවා පටිසම්පාදයත් තේරුම් ගන්නවා. චතුරාර්ය සත්‍ය කියන්නේ කොහොමද? අර මුල් ස්කන්ධ පංචකය. බලන්න පංචස්කන්ධය. පංචස්කන්ධය තේරුම් ගත්තා. ඊට පස්සේ සමුදය සත්‍ය විදිහට පංච උපාදානස්කන්ධය. ඒ උපාදාන ස්කන්ධයේ ආසාව නැති කිරීම නිරෝධය. ඊට මාර්ගයේ චතුරාර්ය සත්‍යය. එතකොට මෙතෙන්දි ස්කන්ධ පංචකය මේ තේරුම් ගත්තේ. එතකොට සමුදය සත්‍ය කියන්නේ මොකද්ද? අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන කියන පටිච්චසමුප්පාද සර්කල් එක. දුක නිරෝධය කියන්නේ මොකද්ද? අවිද්‍යාවත්වේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ. සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. මොකද්ද මේ? පටිච්චසමුපාදේ. එතකොට සමුදය සත්‍ය කියන්නේ පටිච්චසමුපාදේ ඇති වෙන හැටි ඒ සර්කල් එක යන විදිය. නිරෝධ සත්‍ය කියන්නේ ඒ සර්කල් එකේ නිදහස් වෙන විදිය. එතකොට බලන්න පින්නොත්නේ ඔබට මේ තුන හරියට තේරෙනවා නම් ඒ මේ මොහොතේ තේරුම් ගිය කාරණාවත් ඇති පින්නොත්නේ. ඒකයි පස්සේ මෙනෙහි නොකරත් කමන්නේ. මේ මොහොතේ හරිය ඔබට තේරෙනවා නම් මේ චතුරාර්ය සත්‍ය කරුණු හතර මේක ඒකට පාදක වෙන මිස්කන්ධ පංචකය ඒකේ හට ගැනීම නිරෝධය මේ පටිච්චසමුපාදයේ අනුලෝම ප්‍රතිලෝම ක්‍රියාවලිය මෙන්න මේ තුන හරිය ඔබට තේරෙනවා නම් ඔබ හුඟක් වාසනාවන්තයි. මේක ඔබ තේරෙනවා නම් ඔබ නිකන් ඉන්නේ නැහැ. ඊළඟට ඔබ මේ මාවතේ පුළුවන් තරම් ඉක්මනින් යන උත්සාහ කරනවා. ආරස්නික මාර්ගය. ආරස්නික මාර්ගය කියන්නේ මේ අට දැක්කම අපට ලොකු අමාරුයි මේ අට රකින්න විදිය තමයි හිතෙන්නේ නේද? අයියෝ කොහොමද සම්මා දිට්ඨිය ඇති කරගෙන සම්මා සංකල්පය තියෙන්න ඕන.
රැකියා ගන්නකොට සම්මා ආජීවයේ තියෙන්න ඕන, කතා කරනකොට කට පරිස්සම් කර ගන්න ඕන. ඉතින් මෙන්න හාමුදුරු සම්මා වාචාවත් කියන එක නම් කරන්න හරිම අමාරුයි. ඉතින් කොහොමද කෑම කන වෙලාවට සම්මා වාචාව කරන්නේ? ඉතින් කොහොම කියලා හිතෙනවනේ අපිටනේ. පින්නතුනි, තමන්ට මෙන්න මේ දුක ගැන අවබෝධයක් ලැබුණා නම් සද්ධාති තථාගතස්ස බෝධින් කියලා මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව තමන්ට විශ්වාසයක්, ගෞරවයක් හටගත්තා නම් ඔහුට ආර්ෂ්ඨ මාර්ගයේ පිළිපැදීම නෙවෙයි අමාරුව පින්නතුනි. ආර්ෂ්ඨ මාර්ගයෙන් අයින් වීම අමාරුව. මෙච්චර නිවෙන සැනසෙන මාර්ගයක් දේශනා කරද්දී ඒ මාර්ගයේ නොගිහිල්ලා දුක් විඳිනවද? ඒ මාර්ගයේ ගමන් කළ දුකෙන් නිදහස් වෙනවාද කියන තීරණය තමන්ගේ අතේ තියෙන්නේ. මෙච්චර මාර්ගයක් අනාවරණය කළා අපට දායාද කරපු මේ ශාස්ත්‍රුන් වහන්සේගේ මේ ධහම පිළිපදින මේ ආරෂ්ඨික මාර්ගයේ අංග 8ක් කියන්නේ පින්නතුනි, මේක the 8 steps of happiness කියලා. සතුට ලබන මාර්ගයේ පියවර 8ක් මේ. අනිත් කරන හැම දෙයක්ම පින්නතුනි දුක් ලබන මාවතේ අංගය අපි මේ ජීවිතේ කරන්නේ. එතකොට අන්නේ අපි ආපු සාම්ප්‍රදායික ගමන් මගට සමුදේලා එතෙන්ට තිත තියලා අපි මේ ආර්යයන් වහන්සේලගේ ගමන් මගේ උඩුගම් බලා මේ සතුට ලබන මාවතෙහි ඉහළ මාවත කලා උඩ දිය උල්පත් සොයාගෙන අපි උඩුගම් බලා පියවර නගනවා. ආර්යශ්‍රේණික මාර්ගයේ මේ සම්මා දිට්ඨිය ඇති වෙච්ච පමණට පින්නතුන අපි හිතන්නේ සම්මා සංකල්ප, නෙක්ඛම්ම සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප අපි හිතන්නේ. ඊට පස්සේ අපේ වචනේ පුදුම විදියේ ඩිසිප්ලින් එකක් එනවා. අපිට නරක වචනයක් හිතලවත් කතා කරන්න බැරි මට්ටමට එනවා. තමන් ආර්යශ්‍රේණික මාර්ගයේ බැසගත්තට පස්සේ ආරම්භයේදීම තමන්ටම තමන් ගැන බලන්න පුළුවන් විසිබල් රිසල්ට් එකක් තමයි තමන්ගේ භාෂාවේ ඩිසිප්ලින් එක කොච්චර තියෙනවද කියලා. අනිත් අයගේ චරිත සාධක තමන්ට ඕනේ නැහැ. තමන්ටම තමන් ගැන බලන්න පුළුවන් ධම්ම රිෆ්ලෙක්ෂන් එක තමයි දවසට භාවිත කරන වචන වලින් ඒ වචන ටික කොයිතරම් හරවත් දෙයක්ද තමන්ගේ කටින් පිට වෙන්නේ කියන එක. මේ ලැන්ග්වේජ් ෆිලොසොෆි කියන එක බුදුදහමේ විශේෂ අංගයක්. මේක තමයි කෙනෙක්ගේ ප්‍රඥාව එළියට විනිවිද යන ස්ථානය. කෙනෙක් කොයිතරම් දුරට ලස්සන වචන කතා කරත්, කෙනෙක් කොයිතරම් දුරට සංවරශීලීව ගමන් කළත් විතරක් අපට කෙනෙක්ගේ දියුණුව බලන්න බෑ. කෙනෙක්ගේ දියුණුව බලන්නේ කොයිතරම් දුරට යා භාෂාව ප්‍රඥාව මුසුකොට, සිල්වන්ත භාවයේ මුසුකොට ඔහු භාෂාව භාවිත කරනවාද කියන කාරණේ මත. සම්මා වාචා, සම්මා කම්මන්ත, ඔහු ප්‍රාණඝාතයේ, සොරකම, කාම මිත්‍යාචාරය කියන මේ තුන ඔහුගේ ජීවිත වලින් සපුරාවෙන් එනවා. සම්මා ආජීව, ඔහු කරන සීලම රැකියා ඊටාම නිවැරදිව ධර්මානුකූලව කරන්නේ. පින්නතුනි, මෙතෙන්ට එනවා නම් කෙනෙක් තමන්ගේ රැකියාව ඊටාම ධර්මිකව කරනවා. වැඩි දෙයක් තබා තමන් කරන රැකියා කරන ස්ථානයෙන් තමන් පෑනක් හාෆ් ෂීට් කොලයක්වත් තමන් ගෙදර ගේන්නේ නැහැ. තමන්ගේ ළඟ වැඩිපුර තියෙනවා කියලා කාර්යාලේ දාලා තියෙනවා. ඒ මට්ටමට වෙනවා. මෙතන ඉඳන් මේ ඩිසිප්ලින් එක හැදෙන්න ඕන. ඒ ඔබගේ ඒ ආදර්ශවත් ජීවිතය ඔබේ දරුවා බලාගෙන ඉන්නේ. මෙතනින් තමයි ඔබට දරුවා ධාර්මික කරන ස්ථානය. එහෙම අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් දරුවෙක් ඇසුරු කරොත් ඒ දරුවා කවදාවත් ලොකු වෙලා හොරකම් කරන්නේ නැහැ. ඒ දරුවා පාලන තන්ත්‍රයට ගිහිලා රටේ පාලකෙක් වෙලා කවදාවත් වෙනත් කෙනෙක්ගේ දෙයක් හොරකම් කරන්නේ නැහැ. අපේ අම්මා තාත්තා හාෆ් ෂීට් කොලයක්වත් පෑනක්වත් කාර්යාලයෙන් ගෙනාවේ නැහැ. අපේ අම්මා තාත්තා හරියට පෑ ගන්න වැඩ කළා. වැටුපට ණය නොවන විදියට වැඩ කළා. ඇතැම් විට රජෙන් දීපු ඩියුටි ෆ්‍රී වාහනේ නොගෙන වැඩ කරා අපේ අම්මා තාත්තා. අපි කවදාවත් රටට හානියක් වෙන දෙයක් කරන්නේ නැහැ කියන මේ මතයට දරුවා එනවා. ඔහු දන්නව රාජසන්තක දෙයක්, මහජනයා සතු දෙයක් සොරකම් කරනවා කියලා කියන්නේ මොකක්ද ඒ කරන්නේ? ඒ කරන්නේ අර ඉපදෙන ඉන්න දරුවාට තියෙන බෙහෙත් පෙත් ඉඳන්
ඒ දේවල් ටික අපි හොරකම් කරනවා කියන එක. රටක දෙයක් සොරකම් කරනවා කියලා කියන්නේ ඒ අසරණ මිනිස්සුන්ගේ මුහුණට එන්න තියෙන සිනහව අපි නැති කරනවා කියන එක. ඒ දරුවන්ට ලැබෙන තියෙන සෙනෙහස, ඒ වරප්‍රසාද ටික අපි සොරකම් කරගන්න එකයි මේ සොරකම කියලා කියන්නේ. පින්නුතුනි මෙතෙන්ට එනකොට ඔහුගේ ජීවිතයේ Tamanට විතරක් නෙවෙයි, තමා ඇසුරු කරන හැම දෙනාටම ආදර්ශයක් වෙනවා. සම්මා ආජීවයෙන් Taman යන හැම ගමන් මගක්ම විසිතුරු වෙනවා. කිසිම විදියකින් ආයතා ක්‍රම වලින් වෙනත් කෙනෙක්ගෙන් දෙයක් ලබා ගන්නෑ. ගියන් හිටි හැටියට ඔබ විතරක් නෙවෙයි, භික්ෂුන් වහන්සේලා හැටියට අපට බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන කොහොමද සම්මා ජීවය ගත කරන්න කියලා. අපි ගිහියෙක්ගෙන් යම්කිසි දෙයක් ලබනකොට කොයිතරම් දුරට ඒක ධාර්මික වෙන්න ඕනද කියලා. අපට ඇතැම් විට කිසිම දෙයක් හංගවල ඉල්ලලා ගන්න බැරි අවස්ථා සඳහන් වෙනවා. යම්කිසි දෙයක් දෙනකොට නැවත නැවතත් හිතන්න වෙනවා අපට මේක ධාර්මිකව ලැබෙන දෙයක්ද කියලා. එහෙම නැතු ඒක මිච්ඡා ආජීවයට යනවා නම් අපට ඒ දේ ගන්න හැකියාවක් නැහැ පින්නතුනි. අපි ගන්න පුද්ගලික ගුණකථනයක් අපට කළා ඒකෙන් පහදවල කෙනෙක්ගෙන් දෙයක් අපට ගන්න පුළුවන් කමක් නැහැ. ඒ තරම් ඊටාම සියුම් විදියට මේ සම්මා ආජීවය කියන එක ධර්ම මාර්ගයේ ඉන්න කෙනෙක්ගෙන් ක්‍රියාත්මක වෙන්නට ඕන. සම්මා වායාමය. තමන් කරන උත්සාහයේ හැම විටම අකුසලෙන් මිදෙන්නත් ඒ වගේම කුසලයේ දියුණු කරගන්නත් සඳහා කරන උත්සාහය බවටපත් වෙනවා. ඊළඟට සම්මා සති හැම වෙලාවෙම තමන්ගේ සිත කය ගැන නිතර අවධානයෙන් ඉන්නේ. කාය වේදනා චිත්ත ධම්ම කියන මේ ස්ථාන හතරෙහි උපරිම ලෙස සිහිය තියා ගන්නවා. අපි තබන පියවරක් පාසාම නිරතුරුව අපි ගමන් කරන්න සිහියෙන්. මොකද්ද සිහිය කියලා කියන්නේ? ඇසට දකින්න රූපේ ඇති දෙයක් හැටියට අරගෙන දුකට යනවද? සංසාර චක්‍රේ යනවද? ඒ දකින්න රූපේ නිරුද්ධ වෙච්ච දෙයක් විදියට දකිමින් නිරෝධය දකිමින් දුකෙන් නිදහස් වෙනවාද කියන මෙන්න මේ සතිමත් බව. මේ සතිමත් බවට උදාහරණයක් දක්වනවා. හරියට බොහොම අසංවරශීලී පිරිසක් ඉන්න ඊටාම දක්ෂණ රංග ශිල්පිනියක් රංගන වේදිකාවක් සමීපයෙන් හරියට තෙල් භාජනයක් පිරිච්ච තෙල් භාජනයක් අතින් අරන් යන කෙනෙක් වගේ වෙන්න ඕනේ කියලා. යම් කිසි කෙනෙක් පිරිච්ච තෙල් භාජනයක් අරගෙන ඊටාම අසංවරශීලී පිරිසක් ඉදිරියෙන් ගමන් කරනවා නම් හරි පරිස්සමෙන් යන්නේ. එක තෙල් බිඳුවක් හරි වැටුනොත් මෙයාට පහර ගහන්න කෙනෙක් පිටිපස්සෙන් එනවා කඩුවකුත් අරගෙන. අන්නේ වගේ වෙන්න සතිපට්ඨානය රකින්න කෙනා කියලා. හැම මොහොතෙම සිහියෙන් ඉන්න තමන්ගේ කය ගැන, වේදනා ගැන, සිත ගැන, සිතවිලි ගැන එක පොඩ්ඩක් හරි සිහියෙන් වෙන් වුණු ගමන් මොකද වෙන්නේ? මාර්යා බලාගෙන යන කඩුවක් තියාගෙන අපට පහර දෙන්න. අපි මේ සිහියෙන් ඉන්නකම්ම බුදුරජාණන් වහන්සේගේ සෙවණේ අපි ඒ රැකවරණය තුළ නිරුපද්‍රිතව ගමන් කරනවා. ඒකයි දේශනා කළේ සකේ ගෝචරේ පෙට්ටිකේ විසේ චරත කියලා. තමන්ගේ පියාගේ ගෝචර විසේ හැසිරෙන්න. අපේ පියා තමයි බුදු පියාණන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ අපට උරුම කළ දීපෝ නිරුපද්‍රිත භූමිය තමයි, අබේ භූමිය තමයි, නිරුපද්‍රිත ශේෂ්ත්‍රය තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. අන්නේ සතර සතිපට්ඨානය තමන්ගේ ජීවිතයට රැකවරණයක්, පිළිසරණක්, ආරක්ෂාවක් කරගන්නට ඕන. මේක තමයි අපිට තියෙන නියම ඉන්ෂුරන්ස් එක. එක පැත්තකින් අපි මරණයෙන් පස්සේ දුගතිගාමී වෙන්නේ නැහැ කියන බලවත් විශ්වාසයක් තමන්ගේ මනසේ අපිට තියෙන්නට ඕන. ඒක අපිට තියෙන ලයිෆ් ඉන්ෂුරන්ස් එකට වඩා වටිනවා. ඒක අපිට තියෙන හෙල්ත් ඉන්ෂුරන්ස් එකට වඩා වටිනවා. අපි මරණයෙන් පස්සේ දුගතිගාමී වෙන්නේ නැහැ කියන තියෙන විශ්වාසනියත්වය. ඊළඟ කාරණය තමයි ධම්මදීපා භික්ඛවේ විහෙරත ධම්මසරණාන අඤ්ඤ සරණා කියන කාරණය. ධර්මයේ පිළිසරණක් කොට රැකවරණයක් කොට වාසය කරන්න කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ සතර සතිපට්ඨාන තුල වාසය කරන්න. ඒ සතිපට්ඨාන තුල වාසය කිරීම අපට සමාධිය දිනු කරගන්න, සම්මා සමාධිය දිනු කරගන්න හේතුවක් වෙනවා. එක අරමුණක හිත සමාධිමත් වෙනවා.
මෙන්න මේක පින්නතුනේ ඊටාම අවශ්‍ය අංගයක් ආරෂ්ඨික මාර්ගයේ. අපි බොහෝ විට මේක ඊටාම සරලව කියලා නික්මන කාරණයක්. නමුත් මේක ධර්ම මාර්ගයේ විශේෂයෙන් සතර සතිපට්ඨානයට අදාළ කරුණු විස්තර කරන තැන්වල විශේෂයෙන් චතුරාර්ය සත්‍ය විස්තර කරන තැන්වල මාර්ග සත්‍ය දක්වන තැන්වල යමක ප්‍රකරණේ සත්‍ය යමකේ විභංග ප්‍රකරණේ සත්‍ය විභංගේ විශේෂයෙන් මේ ගැන සඳහන් වෙනවා. ඒ වගේම සංයුත්ත නිකායෙහි සත්‍ය සංයුත්තේහි මේ ආර්ය සත්‍ය සතර ගැන විස්තරාත්මකව කරුණු දැක්වෙනවා. පින්නතුනි මේ සම්මා සමාධිය කියන්නේ සරල දෙයක් නෙවෙයි. හිත එක අරමුණක සමාධිමත් කළා අපි හිත තැම්පත් කරගෙන ඉන්න ඕන මේ ධර්ම මාර්ගයේ නිසබල නෙලා ගන්න. අනේ නිසයි නිතර අවධාරණය කළ තියෙන්නේ විශේෂ කාරණයක්. යස්මින් සමයේ ලෝකුත්තරං ජහනං භාවේති නියානිකං අපචේගාමින් දිට්ඨිගතනම් පහනයි කියලා. යම් කිසි වෙලාවක යා ලෝකෝත්තර වූ මේ සමාධිය වඩන්නට ඕන නියානිකං අපචේගාමින් දිට්ඨිගතනම් පහනයි කියලා. නියානික නිවනට බරව අපචේගාමින් ස්කන්ධ පංචකයේ සමුදය අන්තයෙන් බැහැර වෙලා නිරෝධය අන්තය ස්පර්ශ කරමින් දිට්ඨිගතනම් පහනාය සක්කාය දිට්ඨිය ආදී මේ දෘෂ්ටීන් ප්‍රහාණය වීම ඉලක්ක කරගෙන ඔහු සම්මා සතිය වඩන්නට ඕන. සතිය වඩන්නේ Tamanට නිකන් తాවකාලික විනෝදයක් ලබන නෙවෙයි. අනේ හිත හරියම තැම්පත් අහසේ පාවෙලා වගේ යනවා. හරියම හොඳයි හරිය සනීපයි කියලා පින්නතුනි ඒව බලන්න නෙවෙයි මේ සමාධිය වඩන්නේ. මේ සමාධිය වඩන්නේ සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථා භූතං පජානති කියපු විදිහට මේ සමාධිය ශක්තිමත් වෙච්ච පමණට අර කලින් තමා අසා දැනගත්තු සුතමේ ඥාණයෙන් ලබාගත්තු දුක්ඛාදී චතුරාර්ය සත්‍ය එයා නැවත නැවතත් නුවණින් මෙනෙහි කරන්නයි මේ චිත්ත සමාධිය මේ නීවරණ ප්‍රහාණය ඔහු භාවිත කරන්නේ. හිත සමාධිමත් වෙච්ච පමණට මේ ආරෂ්ඨික මාර්ගයේ අංග ටික ඔක්කොම එකලා ඉන්න එකට තියලෙන ඔහුට. මෙන්න මෙතන පින්නතුනි සුවිශේෂ අවස්ථාවක් මේක ඊටාම වෙනවින් තේරුම් ගන්න ඕන අවස්ථාවක්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විස්තර කරනකොට බොහෝ දෙනාට ගැටුවක් සමාධි සීල නැත්නම් සීල සමාධි ප්‍රඥාද නැත්නම් ප්‍රඥා සීල සමාධිද කියලා. පින්නතුනි මේක මනවින් निराකරණය කරගන්න ඕන ස්ථානයක්. මේක බොහෝ විට අපේ දේශනාවලදී ප්‍රකට වෙන අවස්ථා අඩුයි. අපි රකින්න ඕන ආරෂ්ඨික මාර්ගයේ සීල සමාධි ප්‍රඥා විදියටද ප්‍රඥා සීල සමාධි විදියටද? පින්නතුනි මේකේ අවස්ථා කීපයක් තියෙනවා. එකක් තමයි දර්ශනයක් විදියට දැනගන්නකොට සම්මා දිට්ඨි පුරේ ජවන්. සම්මා දිට්ඨි මුලින් යන්නට ඕන. දැනගන්නකොට සුතමේ ඥානයේදී දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං මග්ගේ ඥානං කියපු විදියට චතුරාර්ය සත්‍ය දැනගෙනයි වැඩේ ආරම්භ කරන්න ඕන. Vision is first. එතකොට වඩනකොට මුලින් සුතමේ ඥානීය මට්ටමට ප්‍රඥාව තියෙනට ඕන දැනගන්නකොට හරියට අපි යම්කිසි තැනකට නොගියපු තැනකට අලුත් ඩෙස්ටිනේෂන් එකට යනකොට මුලින්ම අපි මොකද්ද දාන්නේ? ඔව් නෙවිගේටර් එකේ දාන අවසානයේ ගමනාන්තය දාන්නේ. ගමනාන්තයත් බලන්න අඩු ගානේ සිටි එකවත් නෙවෙයි ඉස්සෙල්ලා දාන්නේ. ස්ට්‍රීට් එකවත් නෙවෙයි ඉස්සෙල්ලා දාන්නේ. ඉස්සෙල්ලාම දාන්නේ මොකද්ද? හවුස් නම්බරේමයි දාන්නේ. ඒ තරම්ම ගමනාන්තයේ අවසානයේට ඇඩ්‍රස් එක දාලා තමයි ඊට පස්සේ තමයි වැඩේ පටන් ගන්නකොට කොහොමද? ඉන්න තැනින් ඩ්‍රයිව් කරන්න පටන් ගන්න. අන්න ඒක තමයි සීලේ පතිට්ඨාය නරෝසපඤ්ඤෝ. දැනගන්නකොට සම්මා දිට්ඨිය මුලින් යනවා, ප්‍රැක්ටිස් කරනකොට සීලේ පතිට්ඨාය නරෝසපඤ්ඤෝ සීල සමාධි ප්‍රඥා. දැනගන්නකොට ප්‍රඥා සීල සමාධි, ප්‍රැක්ටිස් කරනකොට සීල සමාධි ප්‍රඥා. ඒ විතරක් නෙවෙයි පිනතුනි අසිරිය මේ කර සම්මා සමාධියෙන් පෝෂණය වෙන වඩනකොට මොකද්ද වෙන්නේ? ආර ආරෂ්ඨික මාර්ගයේ පෙරපසු නොවේ අංග 8ම එකම ලයින් එකකට තියලා ඉන්ද්‍රිය මට්ටම ඉක්මවලා එකටම දියුණු වෙනත් ඕන.
අන්න එතෙන්දී ඉන්ද්‍රිය සමතාවයටපත් වෙනවා. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම පහේ උපරිමයට යනවා. අන්න ඒ සද්ධින්ද්‍රිය දට්ඨබ සූත්‍රය සඳහන් කරනවා. සද්ධා ඉන්ද්‍රිය කොතනද දැනගන්න ඕන? සද්ධා ඉන්ද්‍රිය දැනගන්න ඕන සතර සෝතාපට්ටි අංගවල. බුද්ධි අවේච්ඡ ප්‍රසාදනය, ධම්මේ අවේච්ඡ ප්‍රසාදනය, සංඝේ අවේච්ඡ ප්‍රසාදනය, ආරේකාන්ත සීලය. ශ්‍රද්ධාව කියන්නේ බුද්ධ ධම්ම සංඝ කියන දැන් මේ දර්ශනේ දැනගත්තට පස්සේ උට කිසිම සැකයක් නැහැ. වඩන්න තියෙනවා නම් මේකයි වඩන්න තියෙන ප්‍රැක්ටිස් කරන්න ඕන මේක කියලා. ඔහු බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක් ඔස්සේ ගමන් කරනවා. ආරේකාන්ත සීලය නැමැති පංච සීලය ඔහුගේ ආර්යවන්ත ජීවිතය ලස්සන කරන ප්‍රතිපදාව වෙනවා. විරිය. විරීන්ද්‍රිය කොහෙද දැනගන්නට ඕන? සතර සම්‍යක් ප්‍රධාන වීරියවල. වීරිය දැනගන්නට ඕන. අකුසලෙන් මිදීමත් කුසලයේ දිනු කිරීමත් කියන ස්ථාන. සතිය. සතිය කොතෙන්ද දැනගන්නට ඕන? සතර සතිපට්ඨානය. කාය වේදනා චිත්ත ධම්ම කියන හතර තුල උපරිමයටපත් වෙන ඔහු. සමාධිය. සමාධිය කොතන දැනගන්නේ? සතර ධානවල. ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය කියන මේ ධාන හතර. පංචේන්ද්‍රිය කොතන දැනගන්නේ? ඒ තමයි චතුරාර්ය සත්‍යෙහි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග. පින්නතුනි, අර කලක් අපේ බොහෝ දුෂ්කර මාර්ගවල ගිහිල්ලා මේ ධම හොයාගෙන කල්යාණ මිත්‍රයන් හමුවෙන් අපි සුතමේ ඥාණයෙන් මේක ලබාගෙන ජීවිතය අපේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නැමැති මාර්ගය තමා කොහේ ගියත් මාර්ගය කරගන්නවා. ඒක පන්සලට ආපු දවස් විතරක් නෙවෙයි. ඒක ගෙදරින් ඉඳන් පන්සලට එන දවස් විතරක් නෙවෙයි. තමා ගෙදරින් ඉඳන් වැඩට ගියත් යන්නේ ආරෂ්ඨික මාර්ගය. තමන් ගෙදරින් ඉඳන් වෙඩින් එකකට ගියත් ඒත් යන්නේ ආරෂ්ඨික මාර්ගය. ගෙදරින් ඉඳන් මල ගෙදරකට ගියත් ඒත් ආරෂ්ඨික මාර්ගය යන්නේ. ඔහුගේ ජීවිතය සාමාන්‍ය ජීවිතයයි ආධ්‍යාත්මික ජීවිතයයි කියලා ඔහුට දෙකක් නැහැ. ඔහුට ජීවිතයක බවටපත් වෙනවා. ඔහුගේ ධර්ම මාර්ගයයි ධර්මයේ හැසිරීමයි ජීවත් වීමයි කියන එක හරියට හුස්ම ගැනීමයි ජීවත් වීමයි කියන දෙක එකට බද්ධ වෙනවා වගේ. අපි නිදා ගන්නකොට හුස්ම ගන්න එක අයින් කළේ බඩ ටික අයින් කළේ එහෙමද බුදිය ගන්නේ? නෑනේ පිනතුනේ. අපි නිදිය ගත්තත් වැඩකට ගියත් රැකියාවට ගියත් කුමක් කළත් අපි උපතේ පටන් මරණය දක්වා අඛණ්ඩව මේ හුස්ම ගැනීමත් එක්ක යන්නේ. එහෙනම් මේ ධර්මානුකූල ජීවිතෙන් නිසිඵල නෙලා ගන්න නම් අපි අපේ පෞද්ගලික ජීවිතයයි ආගමික ජීවිතයයි දෙකක් වෙන්න බෑ පිනතුනි. එහෙමත් ගත කරන්න පුළුවන්. ඒකට බුදුදහම බාධාවක් නැහැ. හැබැයි පිනතුනි ප්‍රතිඵලයක් නම් ලැබෙන්නේ ආධ්‍යාත්මික ජීවිතේ. අපට අපේ ජීවිතවල වෙනසක් දකින්න ලැබෙන්නේ නැහැ. අවුරුදු 50ක් ගියත් 100ක් ගියත් අපේ වෙනසක් වෙලා නැහැ. අපි අසුරු කරන අයට අපෙන් වෙනසක් වෙලා නැහැ. දැනෙලා නැහැ යට අපි අපේ ජීවිතය ගැන. අපේ ළඟම ඉන්න ඥාතීන්ගෙන් තමයි අපි ගැන බලන්න පුළුවන් තත්ත්වය කොහොමද? තමන්ගේ බලන්න තමන්ගේ දරුවෝ ටික, ගෙදර වැඩ කරන සේවකයා ඔබ ගැන කොයිතරම් දුරට ප්‍රසාදයකින් ඉන්නවද කියලා බලන්න. ඔබට තේරුම් ගන්න පුළුවන් ඒකෙන්. වැඩි දෙයක් තබා ඔබ ළඟම ආශ්‍රය කරන ඥාතිවරු ඔබ ගැන කොයි ආකාරයෙන්ද බලන්නේ? ඒ මොනවාක්වත් නැති වුණත් ඔබ බලන්න ඔබ ගැනම. ඔබ පරිහරණය කරන බඩු ටික ගැන ඔබ බලන්න. ඒ දකින්න බඩු ටික දකින්නකොට ඔබට ගෞරවයක් ඇති වෙනවද කියලා බලන්න. ඔබ පාවිච්චි කරන ඇඳුම, ඔබ පරිහරණය කරන බෑග් එක, වාහනය, ඔබේ යම් යම් ඩිවයිසස් තියෙනවා නම් ඒව දිහා බලනකොට බලන්න පොඩ්ඩක්. අනේ මේ මාම් පාවිච්චි කරන මේ භාණ්ඩයට වටිනාකමක් තියෙද කියලා. ඒ භාණ්ඩය පාවිච්චි කරද්දී ඔබ කොයිතරම්නම් ආධ්‍යාත්මික ජීවිතයක් සහිතව දෙයක පරිහරණය කළේ කියලා බලන්න ඔබ. ඔබට අනිත්‍ය ගැන කොයි ආකාරයෙන් රෙකමෙන්ඩේෂන් නැති වුණත් ඔබට ඔබ ගැන ආත්මාභිමානයක් ඇති වෙනවා. ඔබ පාවිච්චි කරපු ඇඳුමට, ඔබ පරිහරණය කරපු වාහනයට, ඔබ පාවිච්චි කරපු බඩු මුට්ටු වලටත්
ඔබේ හදවතින්ම ගෞරවයක් එන්න ඕන. මම මේ බඩුව භාණ්ඩය පාවිච්චි කරේ කෙලෙස් වැඩි කරගන්න නෙවෙයි. මම මේක පාවිච්චි කරේ මගේ ලෝභ දෝෂ මොහ අඩු කරගන්න. මම මේක පාවිච්චි කරේ අනිත්‍යගේ සැනසීමට, අනිත්‍යට උදව්වක් කරන්න, අනිත්‍යට පිහිටක් වෙන්න. එහෙම වෙනකොට පින්නුතුනි බලන්න කණ්ණාඩිය ළඟට ගියාම ඔබ ගැන ඔබට කොච්චර ගෞරවයක් හට ගන්නවද? ඒ විතරක් නෙවෙයි, ඔබේ පයට පෑගෙන වැලි කැටය දූවිලි ටිකත් ඒ දෙයටත් පින්නුතුනි වටිනාකමක් ලැබෙනවා මේකෙන්. ඒ ස්වභාව ධර්මයක් මේ ඔබේ ගමන් මගට ආශිර්වාද කරනවා. ඇයි එකම මාර්ගයේ බලන්න එකම පාරේ වැඩට යනවා. වාහන ඇතැම් විට එකපාරක වාහන 1000ක් යන්න පුළුවන්. ඒ වාහන 1000ම කොහොමද යන්නේ? එක එක ලෝකෙම දේවල් ගැන හිත ඔබ යන්නේ කොහොමද? ඔබ යන්නේ සීල සත්වෝ සුවපත් වෙත්වා මෛත්‍රී වඩමින්, අරහං සම්මා සම්බුද්ධෝ කියන මේ වඩමින්, ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය කියන එක අනිත්‍ය වඩමින්, ඇස නැත්තං රූප විඥාන සංඥා සංඛාර විඥානවල සමුදය බලමින් බලන්න ඔබ යන පාරට වටිනාකමක් ලැබුණා. ඔබ පාවිච්චි කරන වාහනේට වටිනාකමක් ලැබුණා. එහෙම ගියපු වාහනේ පින්නතුන වටිනාකම අඩු වෙනවද? සාමාන්‍ය කෙනෙක් වාහන ටිකක් පාවිච්චි කරනකොට හරි දුකයි නේද? මයිලේජ් එකෙම වැඩි වුණාමනේ. දැන් මේක විකුණ ගන්න තියෙන මිලක් දැන් අඩු වෙයි. ඉක්මනටම විකුණ ගන්න ඕන. එහෙම කියලානේ හිතන්නේ නේ. පින්නතුනි ඇන්ටික්ස් බඩුවල මිල අඩුවේද වැඩිද? වැඩි පින්නතුනි. එහෙනම් ඔබේ භාණ්ඩවල පින්නතුනි ඒවා කෞතුක භාණ්ඩ බවට පත් වෙන්නට ඕන. ඔබ වාහනේ හරියට පාවිච්චි කරා නම් මයිලේජ් එක වැඩි වෙනකොට වටිනාකමත් වැඩි වෙන්න ඕන පින්නතුනි. ඔබේ වාහනේ ගියේ දන් දෙන්න, සිල් රකින්න. ඔබේ වාහනේ ගියේ භාවනා කරමින්. ඔබේ වාහනේ ගියේ ඔබේ අම්මට තාත්තට උපස්ථාන කරමින්. බලන්න පින්නතුනි, ඒ ඔබ ගමන් කරන වාහනයටත් වටිනාකමක් ලැබෙන්නට ඕන. ඒ වැඩි වෙන හැම මයිල් එකක් ගානෙම, හැම සැතපුමක් ගානෙම ඒ වාහනේ වටිනාකම අඩු වෙනව නෙමෙයි පින්නතුනි. වාහනේ වටිනාකම සැබෑලෙසම වැඩි වෙන්නට ඕන. මෙන්න මේක තමයි ආධ්‍යාත්මික ගමන මගක තියෙන අසිරිය. එතකොට අපි පින්නතුනි සඳහන් කළේ මෙන්න මේ දුක්ඛ සත්‍යං පරිඤ්ඤයං, අර කායික දුක චේතසික දුකක් නොවන, කුසලයක්වත් අකුසලයක්වත් නොවන ස්කන්ධ පංචකයේ දුක්ඛ සත්‍ය, ඒක පරිඤ්ඤයං පිරිසිදු දැනගන්නට ඕන. ඒක පිරිසිදු දැනගන්නකොට ඒ ආශ්‍රිතයෙන් හටගත්තු දුකක් තේරුම් ගන්නවා. අරක පිරිසිදු දැන නොගත්තොත් මොකද්ද වෙන්නේ? අපිට ජරා මරණ ආදී ස්පර්ශ කරන වෙනවා. ඒක දුක ලෝක විවහාරයේ තියෙන. එතකොට දුක්ඛ සමුදය සත්‍ය, දුකට හේතුව මොකද්ද? යායන් තණ්හා පෝනෝ භවික ආනන්දි රාග සහගතා తත්‍ර తත්‍ර අභිනන්දිනී සේයතේ දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. පුනර්භවයේ ඇතිවන ඒ තැන් වලට බැඳෙන ආසාව, තමන්ගේම ස්කන්ධ පංචකයෙන් නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය අවිද්‍යාවෙන් ඇති දෙයක් හැටියට ගන්න එක තමයි. ඒක කාම තණ්හා විදියට, භව තණ්හා විදියට, විභව තණ්හා විදියට, නැත්තම් කාම ලෝකේ ආසාව විදියට, නැත්තම් භවයේ දිගටම යන්න තියෙන ආසාවක් විදියට, නැත්තම් ඊළඟ භවයක් නැහැ කියන ආසාවක් විදියට කිසියම් විදියාලීමක් තියෙනවා නම් මෙන්න මේකයි සමුදය සත්‍ය. එතකොට සමුදය කියන්නේ ඒ සමුදය සත්‍ය පාදක කරගෙන ලෝකීය අනිත් දේවල්ට තියෙන බැඳීම. දුක්ඛ නිරෝධ සත්‍ය, අන්න ඒ තෘෂ්ණාව ඉතුරු නැතුවම නිරුද්ධ කිරීම. යෝ තස්සායේ වාසේස විරාග නිරෝධා ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍යානාලයෝ. ඒ තෘෂ්ණාව ඉතුරු නැතුවම නිරෝධ කිරීම තමයි දුක්ඛ නිරෝධාර සත්‍ය. ඊට සම්බන්ධ අනිත් නිරෝධයන්, නැත්තම් අපායගාමී මාර්ගයෙන් නිරුද්ධ වීම, කාම ලෝකයෙන් නිරුද්ධ වීම, රූප ලෝකයෙන් නිරුද්ධ වීම, මෙන්න මේ නිරෝධයක් තියෙනවා නම් ඒව නිරෝධ. නමුත් ඒව නිරෝධ සත්‍ය නෙවෙයි. ඒවා කිසිම එකක් අවසාන ඩෙස්ටිනේෂන් එක නෙවෙයි. අවසාන නිරෝධය නෙවෙයි. ඒ කුමන කලත් මේ Tamanට නීවරණ මට්ටමේ අකුසල දුරුණත් අනුසය මට්ටමින්
සංයෝජන මට්ටමින් නීවරණ තියෙනවා. අන්න ඒව සපුරාම දුරු කිරීම තමයි දුක්ඛ නිරෝධාර සත්‍ය කියලා කියන්නේ. අන්නේ නිරෝධාර සත්‍ය ගමන් කරන මාර්ගය ආරෂ්ඨික මාර්ගය. මේ බාහිර ලෝකයෙන් නාම රූප දෙකෙන් නිදහස් වීම පාදක කරගෙන තමන්ගේම අභ්‍යන්තර ජීවිතය ඇති වන පරිවර්තනය. බාහිර පුද්ගලයෙක් ඉන්නවට සංවර වීමක් නෙවෙයි, තමන්ගේම මේ ස්කන්ධ පංචකයේහි අවිද්‍යාව දුරු කිරීම සඳහා කරන සංවරයක්. අන්න ඒක පාදක කරගෙන සම්මා දිට්ඨිය පුරේ ජවන් කියපු විදියට සම්මා දිට්ඨිය පෙරමුණේ තබාගෙන මේ යන ගමන් මාර්ගය. දර්ශනයක් විදියට දැනගන්නකොට දුක්ඛේ ඥානං කියපු විදියට දුක්ඛාදී චතුරාර්ය සත්‍ය දැනගෙන මේ ගමන මඟ ආරම්භ කරන්න ඕන සුතමේ ඥානෙන්. ඊළඟට මේක වඩනකොට සීලේ පදිට්ඨාය නරෝසපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් කියපු විදියට සීලේ පිළිටලා සමාධි ප්‍රඥාව වඩන්නට ඕන. අන්න එහෙම වැඩිමෙහි අවසාන ප්‍රතිඵලයේ විදියට ඉන්ද්‍රිය ධර්ම සමතාවයකටපත් වෙලා ආරාර්ශනික මාර්ගයේ එකලා ඉන්න එකකට එනවා. මේ සමතේ දිනු කිරීමත් එක්ක එක තැනකදී ස්ථාවර මට්ටමට එනකොට සෝවාන් මාර්ගඥානය, එයින් පස්සේ සෝවාන් ඵලය. එහෙම ඉඳලා තවත් ආය සමතේ දිනු කරලා ආයි ඉහළ මට්ටමින් දිනුවකට තමයි ආයි සකදාගාමි මාර්ගඵල කියන්නේ. මෙන්න මේ වගේ සෝවාන් මාර්ගඵල, සකදාගාමි මාර්ගඵල, අනාගාමි මාර්ගඵල, අරහන්ත මාර්ගඵල කියලා මෙන්න මේ ස්ථාන 4ක් ගැන සඳහන් වෙනවා. මේ ආරෂ්ඨික මාර්ගයේ පරිපූර්ණයටපත් වෙන එක විට එක ලයින් එකකට තියලා ඉහළට දියුණු වෙන අවස්ථාව. මුල් අවස්ථාවේ දියුණු වෙනකොට අර නීවරණ සම්පූර්ණ යටපත් වෙලා එක තැනකදී සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම අනුසය වශයෙන්ම බිඳිලා යනවා. ඔහු නැතේ භවන්නට්ඨමන් ආදියන්තේ කියලා 8 වෙනි භවයකට නොවන මට්ටමට ඔහු දියුණු වෙනවා. එතනින් නොනැවතිය ඔහු ඉදිරියට තවත් පියවරක් යනවා. තව දුරටත් මේ ස්කන්ධ පංචකයේම සමුදය බලමින් හිත සමාධිමත් කරමින් ඔහු සමත පූර්වංගම විදර්ශනා හෝ විදර්ශනා පූර්වංගම සමත විදියට නැත්නම් යෝගනද්ද විදියට වඩමින් තව දුරටත් ගමන් කරනකොට ඔහු කාමරාග පටිග කියන දෙක තුනේ කරන මට්ටමට එනවා. ඔහු තවදුරටත් නොනවතී මේ ගමන යනවා. කාමරාග පටික කියන දෙක සංයෝජන දෙක සම්පූර්ණයෙන්ම දුර වෙන විදියට තවදුරටත් මේ මාර්ගය ස්ථාවර කරගන්නවා. තවදුරටත් මොහු දියුණු කරලා අඛණ්ඩව මේ ගමනේ ගිහිල්ලා ඔහු කාමරාග පටික විතරක් නෙවෙයි රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන සම්පූර්ණ කෙලෙස් දහම් දුර වෙන විදිහේ දර්ශනයකටපත් වෙනවා. අංග 8කින් යුක්තව ආපු මේ කෙනා අට්ඨංග සමන්නාගතෝ සේකෝ, සේක මාර්ගය අංග 8 සම්පූර්ණ කරන් ආපු මේ කෙනා දසංග සමන්නාගතෝ අරහ කියපු විදියට අංග 10කින් සම්පූර්ණ වෙන මේ මාර්ගයේ උපරිමයට යනවා. අනිත් අංග දෙක වඩන්න ඕන දේවල් නෙවෙයි, මේ අංග 8 උපරිමයට මෙහෙන් ලැබෙන රිසල්ට් එකක්, ප්‍රතිඵලයක්. සම්මා ඥාන. මේ ඥානීය සම්පූර්ණ චතුරාර්ය සත්‍ය තමන්ට හැමතැනම තමන්ගේ දැක්ම විහිදෙන, අවබෝධය විහිදෙන විසිතුරු ආලෝකයක් බවට පත් වෙනවා. එපමණට හෝ සම්මා විමුක්තියටපත් වෙනවා. ඔහු ඒකාන්තයෙන් සක්කාය දිට්ඨිය ආදී සංයෝජන වලින් මිදෙනවා. එක පැත්තකින් කාමරාග පටික දෙකෙන් නිදහස් වෙනවා. ඔහොම ගිහලා සම්පූර්ණම අවිද්‍යාවෙන් දුර වෙන විදියට ඔහුට හැම වෙලාවෙම පේන්නේ මොකද්ද? ඇහැට රූපයක් දකිනකොට නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය දකින්නේ ඔහු. හැබැයි ඔහුට ඕනම දෙයක් හඳුනා ගන්න පුළුවන්. ඔහු දන්නවා කලින් කට්ටියත් හඳුනා ගන්න පුළුවන්, අලුත් කෙනෙක් වුණත් හඳුනා ගන්න පුළුවන් ඔහුට. හැබැයි ඔහු හඳුනා ගන්නේ කලින් තිමිච්ච දෙයක් හඳුනා ගන්න දෙයක් විදියට නෙවෙයි, අලුත්ම දෙයක් හඳුනා ගන්න විදියට. හැබැයි කලින් මතකයක් තියෙනවා. මතකේ නෙවෙයි ගැටලුව පින්නතනේ. ගැටලුව තමයි අවිද්‍යාව. මොකක්ද අවිද්‍යාව කියන්නේ? අර කලින් දැකපු දේ එහෙමම තියෙන දෙයක් විදිහට මේ මොහොතේ ගැනීමයි දුකට හේතුව. අවිද්‍යාවේ මූල හේතුව. මතකේ නෙවෙයි ගැටලුව. බුදුරජාණන් වහන්සේත් අතීත මතකයන් ජාතක කතා විදිහට දේශනා කළා. නමුත් අපි මතකයක් සඳහන් කිරීමත්
ආර්ය උතුමෙක් මතකයේ සඳහන් කිරීම සම්පූර්ණ වෙනස්. අපි සුරදස් සතෙකුගේ කණ්ණාඩියක් ළඟට ගියහම අපි එතන ගිහිල්ලා එනවා. ඇවිල්ලා අපි කණ්ණාඩියේ තිබෙච්ච රූපය අපිට විස්තර කරන්න පුළුවන්. අර සුරතල් සතාටත් කතා කරන්න පුළුවන්කම තියෙනවා නම් ඒ සතත් විස්තර කරයි ඒක. ඔහු විස්තර කරන විදිය අපි විස්තර කරන විදිය සමානද? අපි කණ්ණාඩිය ළඟට යනකොටම දන්නවා කලින් මගේ රූපේ තිබෙන්නේ මං ගියාට පස්සේ රූපේ හැදුනේ කියලා. එතනින් එනකොටම ආව කියලා අපි දන්නවා. නමුත් අර සුරතල් සතාට කතා කරන්න පුළුවන් නම් යා මොකද කියන්නේ? මම යන්න කලින් පූසෙක් හිටියනේ එතන. දැන් තාමත් ඇති මං ආයි යන හොඳ එකක් කියලා එන්න කියලා. එයා යන්නේ එහෙම. අන්න ඒ වගේ තමයි පින්නතුනි. මේ අවිද්‍යාවෙන් දුර වෙච්ච උපරිම ලෙස සම්මා දිට්ඨියටපත් වෙච්ච සති සම්පජාන දෙකේ උපරිමේන උත්තමයකෝයි සාමාන්‍ය කෙනෙකු හැසිරෙන ආකාරය. අපි රූපයක් දකිනකොට අන්න අහවල් දවසේ අහවල් කරපු කෙනා තමයි ඇවිල්ලා ඉන්නේ කියලා කියනෝනේ අපිනේ. සම්පූර්ණ පින්නතුනි අපේ අධ්‍යක්ීම ටික අපේ මනසෙන් නිරුද්ධ වෙච්ච දේ අපේ මනසින් ඔසවලා තබල තමයි අපි ඒක සජීවී කරන්නේ. අර කණ්ණාඩියේ තිමිච්ච රූපය සජීවී කරලා කතා කරන අර සතා වගේ අපිත් ඒ නිරුද්ධ වෙච්ච ටික එතනම ඒ මොහොතේ ලැබිච්ච අත්දැකීම ඇස රූපේ චක්කු විඥානය නැත්තම් කන ශබ්දයේ සෝත විඥානය සියල්ලක්ම ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච තැනක අපේම මතකය අපි මේ මනසින් කියවන්නේ නෙවෙයි. නමුත් අපිට වර්ණ රූපය ආදී සියල්ලක්ම මතක් වෙනවා ඒ වගේ. වර්ණ රූපේ මතක් වුණා කියලා වෙලේ බාහිර වර්ණ රූපයක් තියෙනවා නෙවෙයි. දැන් අපිට රතු පාට ඇඳුමක් ඇඳන් ආපු කෙනෙක් මතක් වෙනෝනේ. ඒ මතක් වෙන්නේ මේ වෙලාවේ තියෙන හිඳ නෙවෙයි පින්නතුනේ. ඒක නිරුද්ධ වෙලා හැම. අපේ මනසට හැකියාවක් තියෙන ඕන වෙලාවක ඒ නිරුද්ධ වෙච්ච දෙයක් ඇති දෙයක් හැටියට ගන්න. ඔබ රාත්‍රී කාලේ සිහින දකිනවා. සිහින දකිනකොට ඔබට රතු පාට ඇඳුමක් ඇඳන් කෙනෙක් ආවනම් ඔබට අවදි වුණත් මතකයි ඒක. රාත්‍රියේ සිහිනේදී සුදු පාට ඇඳුමක් ඇඳන් ආවනම් අදුනට පස්සෙත් කියනවා අනේ අම්මා ආවනේ සුදෙන් සුදු පස්සෙකුත් ඇඳගෙන ඊරේ ආවනේ අම්මා මාව බලන්න කියලා. ඇවිල්ලා කිව්වනම් පින් දෙකක් අනුමෝදන් කරන්න කියලා. උදේට කියනවා අන්න කිව්වනේ පින් අනුමෝදන් කරන්න කියලා. ඔබ ඒ රතු පාට වස්ත්‍රේ නැත්නම් සුදු පාට වස්ත්‍රය දැක්කේ ඇසින්ද දැක්කේ? ඔබ ඒ ශබ්දය හුවේ කනින්ද? නැහැ පින්නතුනි මේ මනසට හැකියාවක් තියෙනවා. ඒ කලින් දැකපු වර්ණ ඕන වෙලාවක නැවත මතක් කරගන්න. ඇත්තටම දැකපු දෙයක් වුණත් ඒ වර්ණ රූපයේ සබ්බේ ධම්මා මනෝවිඤ්ඤාණ ධාතුය විඤ්ඤාණයක විදියට ඒ මනසින් ඕන දෙයක් නැවත ඉස්මතු කරගන්න පුළුවන්කම තියෙනවා. ජාත්‍ය අන්ධ නැත්නම් උපතින් අන්ධ කෙනෙක් හැරෙන්නට උපතින් බිහිරියට ඒ શબ્දෙම මෙනෙහි කරන්න බෑ. නමුත් ඒ ඉන්ද්‍රිය විකලත්වයක් නැති කෙනෙකුට ඕනම වෙලාවක තමන්ගේ අතීත අත්දැකීම් හෝ අලුත් අත්දැකීමක් තමන්ගේ මනසින් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එහෙම හැකියාවක් තිබුණා කියලා ඒක මේ මොහොතේ සජීවී ලෝකේ තියෙන දෙයක් නෙවෙයි. ඒක මනසේ තියෙන විශේෂ හැකියාවක්. එතකොට පින්නතුනි මෙන්න මේ ස්වභාවය අපි දැක්කොත් අපි දකිනවා අපි ලෝකේ රූපයක් ඇසුරු කළාට ඇත්තනම අපි මේ ඇසුරු කරන්නේ නිරුද්ධ වෙච්ච රූපයක් කියලා. එතකොට මේ නිරුද්ධ වෙච්ච රූපේ නිරුද්ධ වෙච්ච දෙයක් හැටියට දැන නොගත්තොත් මොකද්ද වෙන්නේ? ඒකේ අපි රැස් කිරීමට යනවා. බාරහාර බවට පත් වෙනවා. මේ බර අපි රැගෙන යනවා. මේකට කියන්නේ ස්කන්ධ පංචකයේ ආචේගාමී කියලා රැස් කරන අන්තය කියන්නේ මේක. මේකේ නිරෝධය දැක්කොත් ස්කන්ධ පංචකයේ අපචේගාමී නිරෝධයට යනවා. බාර නික්කේපණං සුඛං බර බිමින් තියනවා අපි. ඕහිත බාරෝ අනුපත්ත සදත්තෝ පරික්ඛීන බව සංයෝජනෝ කියන්නේ මේකයි. මහා බර බිමින් තියෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා අපි තීරණය කරන්න ඕන අපි බර රැගෙන යනවද බර බිමින් තියනවද කියලා. අන්නේ සඳහා මේ දුක්ඛාදී චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය පිරිසින් දැනගත්ත යුතු දෙයක් විදියට සමුදය සත්‍ය ප්‍රහීන කළ යුතු දෙයක් විදියට නිරෝධ සත්‍ය සාක්ෂාත් කළ යුතු දෙයක් විදියට මාර්ග සත්‍ය වැඩි යුතු දෙයක් විදියට සැබෑ ලෙසම අවබෝධයට පත්වීමට කියනවා සත්‍ය ඥානය කියලා. ඊළඟට දුක්ඛ සත්‍ය
පිරිසින් දැනගත යුතු දෙයක් ඒ ක්‍රියාවලිය කළ යුතු බවට, සමුදය සත්‍ය ප්‍රහීන කළ යුතු බවට, නිරෝධ සත්‍ය සාක්ෂාත් කළ යුතු බවට, මාර්ග සත්‍ය වැඩි යුතු බවට ඒ කාර්ය කරන වෙලාව කිරීම, ඒකට කියනවා කෘත්‍ය ඥානය කියලා. ඒක කිරීම. ඊළඟට සත්‍ය ඥානය සාක්ෂාත් කළා කියලා. නැත්නම් සත්‍ය ඥානය පිරිසින් දැනගත්තා කියලා. සමුදය සත්‍ය ප්‍රහීන කළා කියලා. නිරෝධ සත්‍ය සාක්ෂාත් කළා කියලා. මාර්ග සත්‍ය වැඩුවා කියලා. ඒ මාර්ගයේ කටයුතු ටික අවසන් කරාට පස්සේ තියෙන දැනුමට කියනවා කෘත්‍ය ඥාන කියලා. මෙන්න මේ හතර බැගින් සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත්‍ය ඥාන විදියට 3 ආකාරයට වැඩිවීම කියනවා ත්‍රිපරිවර්ත ද්වාදසාකාරය කියලා. පින්නුතුනි, මෙන්න මේ ගමන් මාර්ගය පිළිබඳව අපට අවබෝධයක් ලැබුණා නම් අපි ඊටාම ඉක්මනින් මේ ගමන් මාර්ගයේ වේගවත් කරන්න උත්සාහ කරනවා. එහි ගමන් මාර්ගයේ ප්‍රධාන සලකුණ තමයි ආර්ය ශ්‍රැංග මාර්ගයේ අංග තමන්ගේ ජීවිතයේ පියවරක් පාසාම තියෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒන් බැහැරව තමයි යන්නේ. එන්නම තමන්ගේ ආභ්‍යන්තර සතුට වැඩි වෙනවා. බාහිර මත යැපෙන ගතිය අඩු වෙනවා. බාහිරට කරන විවේචන අඩු වෙනවා. බාහිරින් ලබන ප්‍රශංසා ලබන ගතිය අඩු වෙනවා. බාහිර ප්‍රශංසා මොකටද බින්නතුනේ? මෙච්චර අභ්‍යන්තර නිවීම සැනසීමක් ලැබෙනකොට, අභ්‍යන්තර සතුටක් ලැබෙනකොට බාහිර අය මේ විහිළුවට වගේ කරන විහිළු කතාවලට, වර්ණාවට අපි රැවටෙනවද? අපි රැවටෙන්නේ නැහැ බින්නතුනි. ඊට වඩා ලොකු සතුටක්, ලොකු ආලෝකයක් Taman දල්වාගෙන ඉන්නකොට අනේ ඔයගේ කොණ්ඩේ හරි ලස්සනයි, ඔයගේ ගවුම හරි ලස්සනයි කියලා ඒ කියන කතාවට අපි රැවටෙන්නේ නැහැ බින්නතුනි. ඒව කිව්වත් එක ආයි ස්තුතියි කියලා ඉන්නව එච්චරයි ඉතින්. ඊට වඩා ලොකු දෙයක් අවශ්‍ය නැහැ Tamanට. Tamanට මෙච්චර අභ්‍යන්තර සතුටක් දැනෙනකොට මේක තමයි ධර්මයේ සාන්දෘෂ්ටික බව, අකාලික බව Tamanට දැනෙනකොට Taman ලෝකෙ වෙනුවෙන් Tamanට කරන්න පුළුවන් උපරිම යහපත Taman කරනවා. කරන්නේ Tamanට සතුට ලැබෙනකොට Tamanට කොච්චර ලෝකෙ වෙනුවෙන් කරත් මදි කියලා හිතෙනවා. දැන් මේක නැති අය තමයි, මේ දහමේ සතුට නැති අය තමයි මං අහවලට මෙච්චර කළා, කිසිම ගුණයක් නැහැ, මූණ බලන්නේවත් නැහැ, අපි ඒගොල්ලන්ට මුල මතක නැහැ. එහෙම කියනෝනේ සමහර අයනේ. අහවලට අපි මෙච්චර උදව් කළා. පින්නුතුනි, ලෝකයෙන් ඔබට ලැබෙන තියෙන උපරිම දේ ලැබිලා තියෙන්නේ. ඔබ ලෝකයට ණය කියලා හිතන හැම වෙලාවෙම. මෙච්චර සද්ධර්මයක් ඔබට ලැබුණා නම්, ඒ ධර්මයේ සෙවණැල්ල හරි ඔබට ආස්වාදයක් ලැබුණා නම්, එදාට ඔබට හිතේ ඔබ දවසේ පැය 24ම නොනිදා නොමිලේ ලෝකෙට වැඩ කරත් ඔබ ලෝකෙට ණය කියලා. කවදාවත් එදාට ඔබ කියන්නේ මම ලෝකෙට මෙච්චර කරා කියලා. මෙච්චර සද්ධර්මයක් අනාවරණය කරපු බුදුරජාණන් වහන්සේ, ඒ විතරක් නෙමෙයි මේ සද්ධර්මය රැගෙන අවිල්ලා මේ ඔබට දායාද කළ මේ දෙන අවස්ථාව, ඔබ එච්චර ලෝකෙට උදව්වක් කළා නෑ පින්නතුනි. බලන්න දැන් ඔබ මෙතෙන්ට එනකොට මේ පන්සල් හදලා, මේව පිළිවෙලට හදලා, මේ විදියට පුටු පේලියට තියලා, ඊයේ රාත්‍රියේ කැමු වෙන නිදි මරාගෙනත් ඉඳලා, මේ ලස්සනට ආසනත් මේ දූවිලි පොදා ගන්න නැති විදියට පිරිසිදු කරලා, සුවඳ වර්ගත් ගහලා, මෙච්චර කළා ඔබ වාඩි නොකරපු එක විතරයි මේ තියෙන්නේ. වාඩි කරන්න පුළුවන් නම් ඒකත් කරනවා කවුරු හරි තියලා. එච්චර කළා තිබෙද්දිත් ඔබ කියනවා නම්, හිතනවා නම් ඔබත් එක්ක කතා කරේ නැහැ, hina වුණේ නැහැ, අපිට සැලකුවේ නැහැ එහෙම කියලා. එහෙම කියන්න පුළුවන්ද පින්නතුනි? එහෙම බෑ. අපට මේ මහා මෙරක් වගේ දෙයක් ලෝකෙන් අපට ලැබිලා තියෙන්නේ. ඒ ලැබිච්ච දේට ඔබ මොනවද ලෝකෙට කරපු දේ ඇත්තෙම? ඔබ කළා තියනව නැත්තේ නැහැ. නමුත් ඒ කරපු දේ ඇත්තෙම මදි පින්නතුනි. අපි ඊට වඩා දෙයක් ලෝකෙට කරන්න ඕන. අන්න ඒ දේ දැක්කට පස්සේ තමයි එදා අතීතයේ හිටිය ශ්‍රාවකයන්, එයාට හිටිය දරුවෝ ටික මේ ශාසනය පූජා කළේ. දරුවෙක් අත්හරින්නට වඩා වෙන අත්හරින්න බැරි දෙයක් නෑ පින්නතුනි. ඊට වඩා ලොකු දෙයක් නෑ. ඒ දේත් මේ ශාසනය, සම්බුද්ධ ශාසනය සජීවී කරන්න ලියදුවේ මේ සද්ධර්මයේ ආනිසංසය, ආශිර්වාදයේ ප්‍රතිඵලය ලැබපු අය. ඉතින් පින්නතුනි, අපත් මේ වගේ උතුම් සද්ධර්මයක පහස ලබන අවස්ථාව අපි අපේ ජීවිතයේ ධර්මයෙන් පෝෂණය කරගන්නට ඕන. ඒ ධර්මයේ තුලින් අපේ ජීවිතයට උපරිම වටිනාකම ලබා දෙන්නට ඕන. අපි මේ දර්ශනය තේරුම් අරගෙන ඒ සම්මාදිට්ඨිය අපේ ජීවන ප්‍රතිපදාව බවට පත් කර නොගත්තොත් අපි නිකන් දර කැලක් වගේ පින්නතුනි ජීවිතයත් හැරලා යන්න වෙන්නේ.
එහෙම මේ ජීවිතය නිකරුණේ මේ පොළොවට දි รา පත් වෙලා යන දෙන්න එපා පින්නතුනි. ඔබ මියගේ දවසේදී හරි ඔබ අහසේ ඉඳගෙන හරි ඔබේ මේ පරිහරණය කරපු ශරීරය බලලා අනේ මම මේ ශරීරයෙන් කොච්චර මං අනිත්යට උදව් කරාද? කොච්චර මං බණ ඇහුවද? කොච්චර මං දන් දුන්නද? කොච්චර සිල්වත් වුණාද? මේ ශරීරය පරිහරණය කරේ මං කොච්චර සමදේශනා භාවන වැඩුවද? කියලා ඔබටම ඔබේ ශරීරය බලන්න පුළුවන් තැනකට ඔබේ මනස පිහිටුවා ගන්න. ඒක තමයි ඔබේ ජීවිතේට ලබා දෙන්න පුළුවන් උපරිම වටිනාකම. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්ය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්තුනි මීට අදාළ ප්‍රශ්න අහන්න තියෙනවා නම් ඔබට අවස්ථාවක් තියෙනවා. ඔව්. අවිද්‍යාව තියෙන්න පුළුවන් පංච නීවරණ නිසා. ඊට චතුරාර්ය සත්‍ය නොදැනීම නිසා අවිද්‍යාව තියෙන්න පුළුවන්. අවිද්‍යාව කියන්නේම චතුරාර්ය සත්‍ය නොදැනීමමයි. අනිත් ඔක්කොම ඒක ඇතුලේ තියෙනවා. ඒක තමයි ඉහෙළම නොදැනීම. ඒ නොදැනීම තියෙනකොට තමයි අනිත් හැමදේම වෙන්නේ. දැන් මේ දකින්න රූපය කලින් තිබෙච්ච රූපයක් කියලා දකින්නේ අපි අර හතර නොදැන හින්දා. එතකොට ඒ හතර තමයි ලොකුම එක. ඒ හතර තුලට තමයි අනිත් ඔක්කොම කැටි වෙන්නේ. සමරයිස් වෙන්නේ. ඒකයි. ඔතව ආන්නෙම තියෙනවද ප්‍රශ්න? අද අපි චතුරාර්ය සත්‍ය පිළිබඳව සාකච්ඡා කළේ බුදුදහමේ මූලික ඉගැන්වීම බුදුරජාණන් වහන්සේගේ පළවෙනි දේශනාවෙන්ම චතුරාර්ය සත්‍ය දේශනා කළ තමයි ලෝකයට ආරම්භ කළේ. ඉතින් මේ චතුරාර්ය සත්‍ය තුල තමයි සියලුම දේශනා කැටි වෙලා තියෙන්නේ. කැටි වෙච්ච මේ දේශනාව බුදුදහමේ හදවත විදියට සඳහන් කරන්න පුළුවන්. බුදුදහමේ තියෙන ඕනම ප්‍රධාන ඉගැන්වීමක් මේ තුලට ගොනු කරන්න පුළුවන්. අපි කර්මය කරනවා නම් කර්ම දුක්ඛ සත්‍යෙහි ඒ ස්කන්ධ පංචකය පාදක කරගෙන අපේ පුඤ්ඤාභි සංඛාර හරි ආනන්ජාභි සංඛාර හරි රැස් කිරීම. කුසල අකුසල කර්ම ශක්තිය විස්තර කරනකොට ඒක අපට කර්මය කියන විග්‍රහයත් යටතේ දාන්න පුළුවන්. කර්ම නිරෝධය කියලා මාතෘකාව ගන්නවා නම් අපිට දුක්ඛ නිරෝධය කියන මාතෘකාව විස්තර කරන්න පුළුවන්. ආර්යසිංහ මාර්ගය ගැන කියනවා නම් දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය විදියට මාර්ග සත්‍ය විදියට ආර්යසිංහ මාර්ගය දක්වන්න පුළුවන්. එතකොට සතර සතිපට්ඨානය ගත්තොත් සතර සතිපට්ඨානය කියන්නේ සම්මා සතිය දිනු කිරීම. යන ප්‍රඥාව කියලා ගන්නවා නම් ආයි දුක්ඛ සත්‍යයට සම්බන්ධ වූ චතුරාර්ය සත්‍ය. ඊළඟට අපි කියනවා නම් සීලය කියලා. සීලය කියන්නේ සම්මා වාචා සම්මා කම්මන්ත දෙක. මෛත්‍රී භාවනා ආදී සම්මා සංකල්පයක් තියෙනවා නම් ඒක අව්‍යාපාද සංකල්පයට යනවා. සම්මා සංකල්පයට යනවා. ධානය වැඩිවීමක් තියෙනවා නම් ඒක සම්මා සමාධියට යනවා. අපි ධාර්මිකව රැකියාවක් කරනවා නම් ඒ කරන එක සම්මා ජීවිතයට යනවා. අපි යම් කිසි උත්සාහයක් තියෙනවා නම් ඒක සම්මා වායාමයට යනවා. සතර සම්‍යක් ප්‍රධාන වීරිය. මේ වගේ ප්‍රධාන හැම මාතෘකාවක්ම මේ චතුරාර්ය සත්‍ය කියන මාතෘකා හතරට ගොනු කරන්න පුළුවන්. එතකොට මේක තේරුම් ගත්තට පස්සේ ඔබට බුදුදහමේ ඕනම දෙයක් ඔබ තේරුම් ගන්න වෙනවා. ඕනෑම කෙනෙක් දේශනයක් කරනකොට ඔබට තේරුම් ගන්න පුළුවන් මෙතනින් කොතනටද ඒක සම්බන්ධ වෙන්නේ කියලා. කොතෙන්ටද මේක ඇප්ලයි කරන්න කියලා. ඒ වගේම ඕනම දේශනයක් අහනකොට ඔබ දක්ෂ වෙන්නට ඕන මේ දේශනය කරන්නේ හටගත්තු ලෝකයක නිරෝධය සංවරයක් කියන දේශනයක්ද? නැත්නම් අවිද්‍යාවෙන් ගොඩනගාගත්තු ලෝකයකට සංවර වෙන්න, සිල්වන්ත වෙන්න, යහපත කරන්න කියලාද මේ දේශනා කරන්නේ? ස්වර්ගගාමි මාර්ගයේද මේ දේශනා කරන්නේ? නැත්නම් මේ ස්කන්ධ පංචකයේ ලෝකයක් නිර්මාණය නොවන විදියට ස්කන්ධ පංචකයේ වැයවීමට, නිරෝධයට, අනුත්පාද නිරෝධයටද මේ දර්ශනය දේශනා කරන්න කියලා තේරුම් ගන්න ඔබ දක්ෂ වෙන්න. ඔබ යම්කිසි දේශකයෙකුට පුද්ගලිකව ගෞරව ආදර කරනවා නම් ඒව කරන්න වෙනම එකක්. ඒක වෙනම පුද්ගලික දෙයක්. නමුත් ඔබ සැබෑ කල්යාණ මිත්‍රයෙක් විදියට යම්කිසි කෙනෙක් ඇසුරු කරනවා නම් ඒ ඇසුරු කරද්දී ඔබ බලන නිර්ණායකය මේ දේශකයාගෙන් ඔබට ලැබෙන්නේ
අනුත්පාද නිරෝධයට දර්ශනයක්ද උත්පාද නිරෝධයට දර්ශනයක්ද කියලා ඔබ මේ නිර්ණායකය පැහැදිලි කළම පැහැදිලිවම ඉරක් ගහලා හඳුනා ගන්න මට්ටමටම ඔබ දක්ෂ වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි ඔබේ අභ්‍යන්තර ජීවිතයේ පරිවර්තනයක් වෙන්නේ. එහෙම වුණොත් තමයි එන්නෙන්නම ඔබේ ලෝභය, ද්වේෂය දෙක අඩු වෙච්ච ටික දිගටම අඩු වෙලා යන්නේ. ඇයි ඒකට හේතුව? ඒ අර తాවකාලික දෙකකින් අඩු කිරීමක් නෙවෙයි. ඒ අඩුනේ කොහොමද? අර අවිද්‍යාව අඩු වෙච්ච පමණට අඩු වෙලා තියෙන්නේ. දැන් අපිට වෙන්නේ ලෝභය ටිකක් අඩු කරගෙන ඉන්නවා. එකපාරම ආයි දෙයකට ආසා කරොත් දුවනවා. මෛත්‍රී භාවනා කරන්න කියලා හරි කොහොම හරි ඔය හිත හදාගන්න කියලා පොඩ්ඩක් සංවර කරගෙන ඉන්නවා. හිටියම ආයි මොකක් හරි දැක්ක ගමන් කේන්ති යනවා ඊට පස්සේ. ආයි ඔන්න රණ්ඩු වෙනවා. ඉතින් කෙලවරක් නෑ අන්තිමට. මොකද අර අවිද්‍යාවේ පොඩ්ඩක්වත් වෙනසක් වෙලා නෑ. අවිද්‍යාව හෙල්ලෙලවත් නෑ. අර රබර් බෝලයක් අද කරගෙන ඉන්නවා වගේ පොඩ්ඩක් අද කරගෙන ඉන්නවා ලෝභයේ දේශයෙන් ආයි බෝලය අතගත්තු ගමන් උඩට එනවා. අවුරුදු 50කට ගියත් පොඩ්ඩක්වත් ලෝභ දේශ වල වෙනසක් වෙලා නැහැ. අන්තිම මොහොතේ බැරි වෙලාවත් අමනාප වෙච්ච කෙනෙක් ආවොතින් මතකයට ආවොතින් ඉතින් අර ඔක්කොම පින්කම් ටික පස්සට ගිහිල්ලා අර කේන්ති ගත්තු එකත් එක මෙතින් වැළඳගෙන පරලෝ යන්න වෙන්නේ. කොච්චර අවසනාවද පින්තුනේ. මෙච්චර මේ වටින දහමක් අහලා මේ ධර්මයේ පහස ලැබලා අපි පල්ලෙහා තැනට යන්න වුණොත් ඒක කොයිතරම් අභාග්‍යයක්ද? ඒ නිසා මේ ධර්ම මාර්ගයෙන් අපිට ලැබෙන ඕන ප්‍රධානතම රැකවරණේ ආනිසංසය සහතිකය තමයි. කොයි අවස්ථාවක මේ ගියත් ඔබ දුගතිගාමී වෙන්නේ නැහැ කියන සහතිකය ඔබ ඔබටම දීගෙන තියාගන්න. සාමාන්‍ය මරණයකදී නෙවෙයි. වෙනත් කෙනෙක් ඔබේ ජීවිතයට හානියක් කරන වෙලාවකදී ඔබ මිය ගියත් ඔබ දුගතිගාමී නොවන විදියට ස්ථාවර මනසක් ඇති කරගන්න. ඒක තමයි මේ සම්බුදු සසුනකින් ලබන අපි ලොකුම රැකවරණය ආරක්ෂාව බවට පත් වෙන්නේ. ඒක මරණාසන්න මොහොතේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි පින්නතුනි. ඒකට කල් තියාම සූදානම් වෙන්න ඕන දෙයක්. ඒ සඳහායි මේ අපි ධර්ම ශ්‍රවණය කරන්නේ. ඉතින් ඒ ශ්‍රවණය කරන ධර්මයේ තුලින් උපරිම වටිනාකමක් අපි ජීවිතේට ලබා දෙමු. එහෙම කටයුතු කරන්නට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි, අද අප සාකච්ඡා කළේ බුදුදහමේ ප්‍රධාන මාතෘකාවක් වන චතුරාර්ය සත්‍ය පිළිබඳව. ඒ කරුණු හතරේ සාමාන්‍ය ව්‍යවහාරයත් ආර්යයන් වහන්සේලා දේශනා කරන අනාවරණය කරන චතුරාර්ය සත්‍යත් පිළිබඳව අපි විග්‍රහය සිදු කළේ. ඉතින් මෙහි Tamanට නොතේරිච්ච කාරණා තියෙනවා නම් ඒ කරුණ ඔබට නැවතත් අහන්නට අවස්ථාවක් තියෙනවා. මෙහි පටිගත කරපු දේශනේ අපි ඔබට ලැබෙන සලස්සන්නම්. ඒ කරුණ නැවත නැවතත් අහලා ඔබේ දැනුම දියුණු කරගන්න උත්සාහ කරන්න. ඉතින් මේ නවීන තාක්ෂණයෙන් ඔබ උපරිම ප්‍රයෝජන අරගෙන ධර්ම අවබෝධය දිනු කරගන්න උත්සාහ කරන්න. රැස් කරගත් මේ උතුම් පින් දහමල බලයෙන් අප නමින් මියගේ ඥාතිහුද මේ පින දැක සුවපත් වෙත්වා කියන පැතුමෙන් මියගේ ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වන්න. මේ උතුම් පින්කමේ බලයෙන් සම්මාදෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව ඔබ අප හැමදෙනාමත් සමුද ශාසනයත් ලෝකයත් රැක දෙත්වා කියන පැතුමෙන් අපේ දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබාගත් මේ සීල කුසල දහමල බලයෙන් පින්තුන් හැමදෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සැලසේවා. ජීවත් වෙන කාලයේ සතුටින් සැනසීමෙන් ජීවත් වන්නට මේ උතුම් කුසලයට ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ඊ타ම ඉක්මන් භවයකදී සියලු දුක් කෙලවර කිරීමෙන් ලබන චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබීම සඳහාම මේ සියලු කුසල් ඔබ අප හැම දිනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නිදුක්ඛා
බයං පන්තාච නිබ්භයං සෝකම් පන්තාච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.